තෙරුවන් සරණයි හැම දිනාටම. අදත් අපේ සුපුරුදු දහම් හමුව අප මේ ආරම්භ කරන්නේ. විවාහ වර්ෂයෙන් අද 2021 වර්ෂයේ ජනවාරි මාසයේ 11 වෙනි සඳුදාව ශ්‍රී ලංකාවේ කැලෙන්ඩරයෙන් ඒ වගේම ශ්‍රී ලංකාවේ ලායම උදෑසන 5:30 අපි මුණ ගැහෙන්නේ මේ දහම් හමුව සඳහා. වෙනදා වගේම අපේ සුපුරුදු කල්යාණ මිත්‍ර පිරිස මේ දහම් හමුව සඳහා සම්බන්ධ වී සිටිනවා. ඉතින් අපි හැමදෙනාම කල්යාණ මිත්‍රත්වයෙන් පිළිගන්නවා. පූජනීය ස්වාමීන් වහන්සේලා, මෙහෙණින් වහන්සේලා ඇතුළු කල්යාණ මිත්‍ර හැමදෙනාම අපි දහම් හමුව ආරම්භ කරමු. සුපුරුදු ආකාරයෙන්ම නමස්කාර පාඨය 3 වාරයක් කියලා මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ අවබෝධ කරගෙන ලෝක සත්වයා කෙරෙහි අප කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කොට වදාළ තථාගත බුදු පියාණන් වහන්සේ බුද්ධ ගෞරවයෙන් සිහිපත් කරගෙන නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. අපි අදත් අපේ දහම් හමුව සුපුරුදු ආකාරයෙන්ම යොදාගත් කාල හෝරාවය තුල අපි පවත්වන්න මෙතෙන් සිට බලාපොරොත්තු වෙනවා. අපි හැමදෙනාම ඊටාම වටිනා මනුෂ්‍ය ජීවිත ලබාගත් ඇත්තෝ. ඒකේ වටිනාකම ඇවිල්ලා තියෙන්නේ අපි උපයා සපයාගත් ධනෙ වස්තුව නිසාවත්, ලබාගත් ලෞකික දැනුම නිසාවත්, අපේ සමාජ සම්බන්ධතා ආදී වෙනත් දේවල් නිසාවත් නොවේ. අපි තථාගත ධම ආශ්‍රය නිස්සේ කරන්න, ශ්‍රවණය කරන්න, ධම පුහුණු වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා අපි හැම දිනාටම. ඒ කියන්නේ ධමයට අනුව බැලුවොත් මේ දුක්ඛ දෝමනස්යන්ගෙන් මිදීමට අවස්ථාව අපි ලබාගෙන තියෙනවා, ලැබිලා තියෙනවා. අපි ඒකට ෂණ සම්පත්තිය කියලා කියන්නේ. ඉතින් ඒ ෂණ සම්පත්තිය ලැබිච්ච අපි ධර්මයේ පැත්තෙන් බලපුවාම බොහෝ සෙයින් වාසනාවන්තයි. ලෞකික දෘෂ්ටි කෝණ වලින් බැලුවොත් සමහර විට යම් ජීවිතවල අඩුපාඩුකම් වුණතා ආදී දේවල් තියෙනවා කියලා කියන්න පුළුවන්. නමුත් ඒවා අපිට ඒ තරම් වැදගත් වෙන්නේ නැහැ. මොකද අපි දන්නවා ලෞකිකත්වයේ තුල අපි සාධනය කරගන්න යම් දේ තියෙනවා. ඒ හැම දෙයකම අනිත්‍ය අනාත්ම ස්වභාවය අපි අවබෝධ කරගෙන තිබෙන නිසා. ඉතින් මේ ලැබිච්ච ෂණ සම්පත්තිය, මේ ලැබිච්ච අවස්ථාවෙන් එහි උපරිම ප්‍රයෝජනය නැත්නම් එහි අවසාන නිෂ්ඨාව, නිමාව, ප්‍රතිඵලය ලබා ගැනීමට අප උත්සාහ කරමින් සිටිනවා. ඒ අප දැන් බොහෝ සෙයින් සාක්ෂාත් කරගෙන තිබෙනවා. ඒක දන්නේ තම තමන්ගේ මට්ටම් කොහොමද කියලා, අවබෝධයේ මට්ටම, ශික්ෂණයේ මට්ටම කොතෙක් දුරට දෘෂ්ටිමය සංකල්පමය වශයෙන් පිරිසිදු වෙලා තියෙනවද, ඊට අනුගතව වචනේ ක්‍රියාව දීපෑත්ම කොතෙක් දුරට නිවැරදි තත්ත්වයේ පවතිනවද වර්තමාන මොහොතේ කියන එක අපි තමයි දන්නේ. මේ පවතින තත්ත්වය තුල තවත් සකස් කරගත යුතු, නිවැරදි කරගත යුතු, පිරිසිදු කරගත යුතු තත්ත්වයන් තිබේ නම් එය නොපමාව කළ යුතුව තිබෙනවා. මොකද මේ ජීවිතේ කෙලවර වීම නැත්නම් මරණය කොයි මොහොතේ ඇති වෙයිද කියලා අපි කාටවත් කියන්න බෑ. ඒක නිසා මේ ඉතිරි ටික අදම කරගන්නවා මිසක අපි හෙටට කල් දැමීමක් නැහැ. බුදු පියාණන් වහන්සේගේ දේශනාවේ ඒක එහෙමම සඳහන් කරලා තියෙනවා. අජ්ජේව කිච්ඡං ආතප්පං. ආතප්පං ඒක තමයි අපේ කිච්ච කෘත්‍ය වෙන්නේ. ආතාපි මේ වචනේ අපිට හුරුයි. පිරිසිදු බව, අපි දරන උත්සාහය, කුමක් සඳහා උත්සාහයද? යම් අකුසල තත්ත්වයන් තියෙනවා නම් දෘෂ්ටිමය, සංකල්පමය, චර්යාත්මක වශයෙන් ඒවා දුරු කිරීම. ඒ සඳහා දරන ප්‍රයත්නයේ වෑයම උත්සාහය තමයි මේ ආතප්ප කියලා කියන්නේ.
අදම කළ යුතු අජ්ජේව කිච්ඡං අදම කළ යුතු කාර්යය. ඊළඟ පාඩේ යහන කෝජඤ්ඤා මරණං සුවේ. සුවේ හෙට නැත්නම් ඊළඟ මොහොතේ කවුද දන්නේ ජීවිතයේ කෙලවර වේද කියලා. ඒක තමයි බුද්ධ අවවාදේ. ඉතින් ඒක සිහියේ තියාගෙන අපි අදාදම අපේ කෘත්‍ය කළ යුත්තේ අපි කරමු. ඒ සඳහා අපිට මේ දහම තමයි තවදුරටත් මාර්ගෝපදේශනය වෙන්නේ, තවදුරටත් ශක්තියක් වෙන්නේ. තථාගත දහමමයි. ඒ නිසායි අපි මේ විදිහට එකතු වෙලා, රැස් වෙලා, ගොනු වෙලා තථාගත දහම සාකච්ඡා කරන්න විමසන්නේ. දැන් අපි අපේ දහම් හමුවට මාතෘකාවක් තියාගෙන තිබෙනවා. අනිශ්චිත විහරණය කියන මාතෘකාව. මේ මාතෘකාවේ අර්ථය එකෙන් මතු කරන කුසලතාවය අපි දැන් දන්නවා. විහෙරති නැත්නම් විහෙරණය කියන්නේ අපේ සාමාන්‍ය ජීවිතය. සාමාන්‍ය ජීවිතය කිසිම විශේෂ කරණයකට භාජනය නොවූ අපිට වර්තමාන මොහොතේ යම් බටවිටාවක යම් පුද්ගල සම්බන්ධතාවන් සහිතව යම් යුතුයකම් වගකීම් රාජකාරීන් සහිතව අපි ගත කරනවාද වර්තමාන ජීවිතේ වර්තමාන අද දවස මේ මොහොත. ඒක තමයි විහරණය කියලා කියන්නේ. විහෙරති විහරණ. ඒ විහරණය තුල ඇති කරගන්නා වූ විශේෂ කුසලතාවයක් තමයි අනිශ්චිතෝ. අනිශ්චිතභාවය. ඒ කියන්නේ මේ වර්තමාන ජීවිතයේ කවර ආකාරයේ දෙයක් වුණත් ඒක කොමන තැනක කොමන ආකාරයේ ජීවත් වුණත් ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙනවා අපිට. අපි මේ ජීවිතයේ කරන කියන දේ කොටින්ම දකින අහන විඳින වටහා ගන්න දේ පිළිබඳව අපේ නිශ්චිත වීමක් නැහැ. ඒ කියන්නේ ඇලීමක්, ගැටීමක්, මුලා වීමක් නැහැ. තණ්හා වශයෙන් ඇලීමක්, ද්වේෂ වශයෙන් ගැටීමක්, මෝහ වශයෙන් මුලා වීමක් නැහැ. අපි හැම දෙයකම යථා ස්වභාවයේ තේරුම් අරගෙන කටයුතු කරන අය බවට අපි පත් වෙලා තියෙනවා. ඒ එතෙන්ට ඇවිල්ලා තියෙනවා බොහෝ දුරට. තව දුරටත් මේ අනිශ්චිත විහරණය සම්පූර්ණ කර ගැනීමයි අපි කරන්නේ. ජීවිතේ කොයි පැත්තට පෙරලෙයිද, කොයි විදිහේ දේවල් අද දකින්න අහන්න විඳින දේ නොවේ හෙට දකින්න අහන්න විඳින්න ලැබෙන්නේ සමහර විට. අද දවසේ ඇතුලේ උදේ දකින්න අහන්න විඳින දේ නෙමෙයි දවල් වෙනකොට දකින්න අහන්න විඳින්න ලැබෙන්නේ. හවස් වෙනකොට ඊට වැඩිය වෙනස් දෙයක් දකින්න අහන්න විඳින්න ලැබෙනවා. රැ වෙනකොට ඊටත් වැඩිය වෙනස් දෙයක් දකින්න අහන්න විඳින්න ලැබෙනවා. මෙන්න මේ දකින්න අහන්න විඳින වටහා ගන්න දේවල් කියන්නේ දිට්ඨ සුතමුත විඤ්ඤාත යන් සමග නොඇලී නොගැටි නොමුලාව කටයුතු කිරීමයි මේ අනිශ්චිත විහරණය කියලා කියන්නේ. ඉතින් ඒසේවන්තෝ දුක්ඛස්ස ඒකම දුකේ කෙලවර. අනිශ්චිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදී. මහා සතිපට්ඨාන දේශනාවෙන් තමයි අපි මේ කුසලතාව මතු කරලා ගත්තේ. මේ කුසලතාව ඉදිරියෙන් තියාගෙන තමයි අපි දැන් මේ ධර්ම සාකච්ඡා මාලාව ඉදිරියට කරගෙන යන්නේ. එහිලා අපි සූත්‍ර දේශනා තමයි දැනට ඉදිරිපත් කරගෙන තියෙන්නේ. සූත්‍ර ගැන අපි දන්නවා. බුද්ධ දේශනා සූත්‍ර කියන නමින් ඉදිරිපත් කරලා තියෙන මහරහතන් වහන්සේලා පළවෙනි ධර්ම සංගායනාවේදී. ඉතින් මේ සූත්‍ර විවිධ විදිහට ගොනු වෙලා තියෙන සූත්‍ර පිටකය තුල දිග සූත්‍ර, මධ්‍යම ප්‍රමාණයේ ඒවා සංක්ෂිප්ත කරන ලද සූත්‍ර ඔය නොඑක් විදිහට තියෙනවා. සංඛ්‍යා වශයෙන් ගොනු කරන ලද සූත්‍ර අංගුත්තර කියලා. සංක්ෂිප්ත කරපුවා තමයි සංයුක්ත කිව්වේ. මධ්‍යම ප්‍රමාණයව මජ්ක්‍ධිම නිකාය, දිගේව දීඝනිකාය ආදී වශයෙන්. ඒ කිසිවකට අයිති නොවන වෙනත් කොටසක් කුද්දක නිකාය කියලා. නිකාය පහකට ගොනු කරලා තියෙනවා සූත්‍ර දේශනා. ඉතින් ඒව තමයි අපි සාකච්ඡා කරන්නේ, විමසන්නේ මේ අපේ දහම් හමුව තුළ. ඉතින් අපි දැනට සූත්‍රයක් ඉදිරිපත් කරගෙන තියෙනවා. විශේෂයෙන් මේ විභංග සූත්‍ර අපි ඉදිරිපත් කරගත්තා. විභංග දේශනා. ඉතින් විභංග දේශනාවල ස්වභාවය අතිරේක විස්තර මොකවත් වැඩි නැහැ. කෙලින්ම ධර්ම කරුණු විස්තර කිරීමක් විභංග දේශනාවල තියෙනවා.
ඒ අනුව අපි දැනට තෝරාගෙන තියෙන්නේ අරණ විභංග දේශනාව. සූත්‍රයේ 9 අර්ථයත් අපි කලින් අවස්ථාවේ පැහැදිලි කළා. රණ කියන්නේ සාමාන්‍යයෙන් කෙලෙස් වලට. එතකොට අරණ කියන්නේ නිකෙලෙස් බව. ඒ නිකෙලෙස් බව පිළිබඳව කෙරෙන දේශනාවක්. නිකෙලෙස් බව ගොඩනගා ගැනීම පිළිබඳව නිකෙලෙස් බව පවත්වා ගැනීම පිළිබඳ දේශනාවක්. එතෙන්දී කෙලෙස් මතුවලා එන ආකාරය තමයි හුඟක්ම සියුම් විදිහට මේ දේශනාවේදී මතු කරන්නේ. ඉතින් දේශනාවල ඇතුළත් වෙන කරුණු වල ස්වභාවය අපිට කුමක් නිසා කුමන හේතුවක් නිසා මේවා දේශනා කරාද කියලා අපිට හරියටම කියන්න බෑ. මොකද මේ දේශනාවල ඒ තරම්ම නිදාණය විස්තර සහිතව ඇතුළත් වෙන්නේ නැහැ. අතකෝ භගවා භික්ඛු ආමන්තේසි කියන කෙටි පාඩයක් විතරයි තියෙන්නේ දේශනාවේ පසුබිම් කතාව හැටියට. නමුත් මේ දේශනාව කොමන හේතුවක් නිසා දේශනා කරාද කියන වැඩි විස්තරයක් නැහැ. කොහොම නමුත් අපිට දේශනාවේ අන්තර්ගත කරුණු අපි මේ ගොඩනගා ගන්න අපේ ආර්ය ජීවිතයට අතිශයින් උපකාරී වෙනවා. හොඳයි, අපි අනිශ්චිත විහරණය ගොඩනගා ගැනීමට පවත්වා ගැනීම සඳහා අරණ විභංග දේශනාවේ ඇතුළත් කරුණු තවදුරටත් උපකාරී වෙන ආකාරය සාකච්ඡා කරමු. එතකොට දැන් අපි මේ සූත්‍රය හැමදෙනාටම පුළුවන්කම තියෙනවා දිගහැර ගන්න. අන්තර්ජාලයේම අපිට ඒ සඳහා පහසුකම තියෙනවා. සූත්‍ර පිටකයට ගිහිල්ලා එහි මධ්‍යම නිකායේ 3 වෙනි කොටස උපරිපන්නාසකේ වර්ග වලින් 4 වෙනි වර්ගයේ විභංග වර්ගයේ. ඉතින් එහි ඇතුළත් සූත්‍ර වලින් අරණ විභංග සූත්‍රයේ 9 වෙනි එක. එතකොට අපි එහි යම් කොටසක් සාකච්ඡා කළා. විශේෂයෙන් අපි සාකච්ඡාවට භාජනය කළේ එහි මුලින්ම ඇතුළත් වෙලා තියෙන කරුණු අන්ත දෙක ආර්ය ප්‍රතිපදාවේදී අන්තගාමීත්වය බැහැර කරනවා. ඒ උබෝ අන්තේ අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අපසම්බුද්ධා කියලා අපි මේ පාඩේ අහලා තියෙනවා. ඉතින් මේ අන්ත දෙක තමයි අපි කලින් සාකච්ඡාවේදී කතා කළේ. කාමසුඛ අනුයුංජනා සහ අත්ථකිලමතානු යෝග අනුයුංජනා කියලා. ඕක සාමාන්‍ය ව්‍යවහාරයේ කාමසුඛල්ලිකාන් යෝගය අත්ථකිලමතානු යෝග කියලා එහෙමත් සඳහන් වෙලා තියෙනවා. මේ සූත්‍රයේදී වචනේ තියෙන්නේ කාමසුඛ අනුයුංජෙය්‍ය අත්ථකිලමතානු යෝග අනුයුංජෙය්‍ය වශයෙන්. මේවා විශේෂණ පද වලින් විශේෂ කොට දක්වලත් තිබෙනවා. හීනං ගම්මං පෝතුජ්ජනිකං අනරියං අනත්ත සංහිතං කියලා. පංචකාමය පිළිබඳව ඇලී ගැලී යෙදී සිටීම, ඊට අදාළ කාම විතර්ක, කාමී වචන, කාමී ක්‍රියා, කාමී ව්‍යාපෘති, මෙහෙම ගොඩාක් දේවල් තියෙනවා. කාම සුඛ අනුයුංජනාව කිව්වා. ඉතින් ඒවා ආර්ය ප්‍රතිපදාවට සාපේක්ෂව බැලුවම ඒවයි මේ හීන ගම්ම පෝතුජ්ජනික අනරිය අනත්ත සංහිත කියන ලක්ෂණ අපිට දැක ගන්න පුළුවන්. ඇත්තටම මේවා මේ අපි කාමයේ යම් ප්‍රමාණයකට භුක්ති විඳින අය රූප බැලීම, ශබ්ද ඇහිීම, ගන්ධ සුවඳ විඳීම, රස විඳීම, පහස විඳීම, මේ ටික තමයි අපි කාම කියලා කියන. කාම කියන්නේ ඇත්තටම මේවා ධර්මතා ඉන්ද්‍රියන්ට අරමුණු වන දේවල්. කාම කියන වචනයෙන් මේකේ හඳුන්වලා තියෙන්නේ මේවාට කැමැත්තක් සත්වයාගේ තියෙන නිසා. ඒ නිසා ওই නිබ්බේධික සූත්‍ර වගේ දේශනාවලදී බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා යානි චිත්‍රානි ලෝකේ, මේ ලෝකයේ තියෙන යම්කිසි විචිත්‍රවත් දේවල් තියෙනවද නේතේ කාම, ඒවා කාම නොවේ. ඒ කියන්නේ ඇහැට පේන යම් විචිත්‍ර දෙයක් තියෙනවද, කනට ඇහෙන යම් විචිත්‍ර දෙයක් තියෙනවද, නාසයට දැනෙන, දිවට දැනෙන, කයට දැනෙන ගන්ධ රස පහස වශයෙන් යම් විචිත්‍ර දේවල් තියෙනවද, ඒවා කාම නොවේ. නේතේ කාම. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. පුරිසස්ස අපේ පෞරුෂය, පුරුෂ කියන්නේ පෞරුෂය කියන එකයි. යම් පෞරුෂයක් තුල මේවා පිළිබඳව තිකරගෙන තියෙනා වූ සංකල්ප කිව්වම දන්නවනේ අපි මේවා පිළිබඳව දරන මති මතාන්තර
අදහස් අර්ථකථන බර තැබීම් ඒවට තමයි සංකල්ප කියන්නේ. එතකොට අපි මේවට විවිධාකාරයෙන් අර්ථකථන දීම් මේවට වටිනාකම් දීම් බර තැබීම් කරනවා. කරලා ඒවට තමයි සංකල්ප කියන්නේ. අන්න ඒවට අපි ඇලෙනවා. අපි හොඳයි කියලා යම් දෙයක්කට හොඳයි කියලා හෝ නරකයි කියලා හෝ ලස්සනයි කියලා හෝ කැතයි කියලා හෝ සුවදායි කියලා හෝ සුවදායි නැහැ කියලා හෝ යම් කිසි විදියක ওই පංචකාමයට අපි අර්ථකථන දෙනවා. භුක්ති විඳින අතරේ. ඉතින් දීලා ඊට පස්සේ ඒ අර්ථකථනය සංකල්පයට අපි විසින් කොට නැගූ මතයට රාගෝ සංකප්ප රාගෝ ඒ සංකල්පයට අපි ඇලෙනවා. ඉතින් අපි ඇලෙනවා විතරක් නෙවෙයි සමහර වෙලාවට අපි අනිත් අයත් අලවනවා. අපි හොඳයි කියන එකට අපි උත්සාහ කරනවා අනිත් එක්කෙනාටත් හොඳයි කියවන්න. විතරක් නෙවෙයි ඔයත් මේක ගන්න. ඔයත් මේක අයිති කරගන්න. ඔයත් මේක අත්පත් කරගන්න. ඔයත් මේක ආදී වශයෙන් කියලා මේ සංකප්ප රාගය ඒක තමයි පුරිසස්සකාම යම් පෞරුෂයක කැමැත්ත වෙන්නේ. ඉතින් ඒකට අලවනවා අපි ඇලෙනවා අනිත් අයත් අලවනවා. අල්ලිකානුയോഗයට දානවා. ඉතින් ඕක තමයි තියෙන කාරණේ. ඉතින් කාම වල ස්වභාවය ඕක. ඉතින් අපි ඕක සියුම්ම තේරුම් ගත යුතුයි. ඕවට අපිට කියන්න බෑ. බාහිරින් ඕවට අර්ථකථන දෙන්න හරි අමාරුයි. මේ සූත්‍රයේ යට හරියට එනකොට ඒක හොඳට පැහැදිලි වෙනවා. ඕකේ ප්‍රමාණය ඕකේ නිම්ම අපි අපතුලින්ම වටහා ගත යුතුව තිබෙනවා. අල්ලිකානුയോഗය නැත්තම් කාම සුඛාල්ලිකානුയോഗයේ කොයිතරම් දුරට අපි බැසගෙන ඉන්නවද කියලා. ඒක තීන්දුව වෙන්නේ අපේ බාහිරේ තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මත නෙවෙයි. ඒවා මත නෙවෙයි තීන්දුව වෙන්නේ. ඒවා සම්බන්ධයෙන් අපි ගොඩනගලා තියෙන දෘෂ්ටි සංකල්ප සහ භාවිතයන් මත ඒ බාහිරේ කොච්චර ඇහැට පේන දේවල් තිබ්බත් කනට ඇහෙන නාසයට දිවට කයට දැනෙන දේ තිබ්බත් ඒවා දුකක් වෙන්නේ නැහැ. ඒවා දුකක් බවට පත් වෙන්නේ අපි අභ්‍යන්තරයෙන් ඒව සම්බන්ධයෙන් ගොඩනගන සංකල්ප මත. ඒකයි සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කියලා කිව්වේ. ඒක හරි සියුම් කාරණයක්. අපි ජීවිතේ හොඳට කල්පනා කරලා බැලුවොත් ගැඹුරින් අපි මේවට දීලා තියෙන අර්ථකථන මේවට දීලා තියෙන වටිනාකම් අනුව ඒවා සමග අපේ කිසියම් ආකාරයක අනන්‍යතාවයක් අපිට අපේ කියන අදහසක් පවත්වාගෙන යමින් ඒවට යම් ආකාරයක සංකල්පීය වශයෙන් බැඳීමක් හදාගෙන තියෙනවා. සංකප්ප රාගෝ. ඉතින් ඒක තමයි මේ පුද්ගලයාගේ කාමය වෙන්නේ, කැමැත්ත වෙන්නේ. ඒවට යම් ප්‍රමාණයකට අර බාහිරේ පේන දේ, ඇහෙන දේ, දැනෙන දේ සහ විඳින දේ දායක වෙන්න පුළුවන්. දායක වෙනවා කියන්නේ ඇත්තටම දායක කරගන්නවා. ඒක දායක වෙනව නෙවෙයි. ඒක අපි කිට්ටු කරගන්නවා. හේතුවක් නෙවෙයි එතන තියෙන්නේ ප්‍රත්‍ය කියලා කියන්න පුළුවන් අපිට. ওই රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ඒවා ඇත්තටම හේතුත් නෙවෙයි. ප්‍රත්‍ය දුරින් තියෙන ඒවා. හේතුව වෙන්නේ අර ඒ සම්බන්ධයෙන් අපි ගොඩනගන සංකල්පය. එහි ප්‍රතිඵලය වෙන්නේ සංකප්ප රාගය. ඉතින් සංකප්ප රාගයේ ප්‍රතිඵලය අපි දන්නවා. එතනින් එහාට ඉතින් දුක් චක්‍රයක්, දුෂ්කරතා ගොන්නක් අප විසින්ම නිර්මාණය කරනවා. වර්තමාන ලෝකයේ දිහා බලපුවම ඒක ඊටාම පැහැදිලිව අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ වගේ සූත්‍ර දේශනාවල ඊටාම සියුම් ගැඹුරු මානසික තත්ත්වයන් මේ අපේ මනසේ ගොඩනැගෙන තත්ත්වයන් තමයි පැහැදිලි කරන්නේ. ඒක නිසා මේ දේශනාව අපි සාමාන්‍ය විවහාරයේ මේවා ධර්ම දේශනාවකටවත් සාමාන්‍යයෙන් ගන්නෙ නැහැ. ගන්නෙ නැත්තේ මොකද මේවා අරගෙන කතා කරන්න බෑ. මේවයේ අන්තර්ගත දේ සමහර වෙලාවට එලි දක්වන්න අමාරුයි. මේ විභංග දේශනාවල අටුවාවලට ගිහිල්ලා බැලුවොත් පේනවා අටුවාවවත් මේවයේ වචනයක් විස්තර කරන්න උත්සාහ කරලා නැහැ. වෙන වෙනත් දේවල් පොඩි කාරණා කියලා අටුවාව බොහොම පහසුවෙන් මේ කාරණා පිළිබඳව කරන විවරණ මග ඇරලා ගිහිල්ලා තියෙනවා. ඉතින් අටුවාව හුඟක් වෙලාවට ඔය කතන්දර කියන ඒවා අරව මේවා තමයි වැඩිපුර මේ ඉදිරියට අරන් තියෙන්නේ. නමුත් මේවා අපිට හුඟක් වැදගත් වෙනවා. අපි මේ ගත කරන ආර්ය ජීවිතයේ කොයිතරම් දුරට අපි ආර්යත්වය මේ නිවැරදි බව, පිරිසිදු බව, කොයි විදිහේ සියුම් විදිහට මේවා ගොඩනගා ගත යුතුද කියන කාරණේ
තේරුම් ගන්න මේ විභංග දේශනා හුඟක් උපකාරී වෙනවා. ඉතින් ওই විදිහට කාම කියන එක අපි හුඟක් තේරුම් ගන්න ඕන. අපි කාම කියපු ගමන් හුඟක් අය හිතන්නේ මේ ඇහැට පේන දේවල්, කනට ඇහෙන, ආසයට, දිවට, කයට දැනෙන දේවල් මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කාම කියලා. ඒක තමයි අපිට පුරුදු වෙලා තියෙන්නේ. ඒවට කාම කියන්නේ. ඒක ඉතින් කාමය නැත්නම් කැමැත්ත ඇතිවීමට ප්‍රත්‍ය වෙන රූප ධර්ම කියලා අපිට කියන්න පුළුවන්. ධර්මානුකූලව. ඒවා කාම නෙවෙයි. කාමයේ ඇතිවීමට නැත්නම් කාමයට ආධාර වෙන රූප ධර්ම නේව. ඇහැට පේන්නේ රූප ධර්මයක්. අතර මහා භූත. කනට ඇහෙන්නේ රූප ධර්මයක් නේ. කනට ඇහෙන්නේ රූප ධර්මයක්. නාම ධර්ම කනට ඇහෙන්නේ. ගන්ධයක් හැටියට දැනෙන්නේ රූප ධර්මයක්. රසයක් හැටියට දැනෙන්නේ රූප ධර්මයක්. පහසක් විදියට දැනෙන්නේ රූප ධර්ම. ඒකට ඒවා රූප ධර්ම. ඒ රූප ධර්ම ඉන්ද්‍රිය ගෝචර වෙනකොට මනසින් ඒවා පස්ස වෙනකොට මනසෙන් ඒ වගේම පස්ස වෙලා ඒවා යම් ආකාරයකට වේදනා කරගත්තොත් නෑ. ඒ කියන්නේ වින්දනයේට හසු වුණොත් වින්දොත් වින්දනය කරොත් සුඛ දුක්ඛ දුක්ඛම සුඛ වශයෙන් ඔන්න එතන ඉඳලා සංකල්ප ගොඩනැගීම මේ ඇති වෙනවා. එතන ඉඳලා තමයි මේ සංකප්ප ඇති වෙන්නේ. කිසිම විඳපු නැති දෙයක් සම්බන්ධයෙන් අපි සංකල්පීකරණය කිරීමක් කරන්නේ ඒකයි. ඒක යම් ආකාරයකට හඳුනා ගන්නවා. එතන ඉඳලා විතර්ක යම් වේදේති තං සංජානාති යං සංජානාති තං විතක්කේති කියන තැන තමයි ඔය කාමය කියන එක ආරම්භ වෙන තැන. අපි ඇහැට දැකලා කනට ඇහිලා නාසයට දිවට කයට දැනෙලා යමක් වින්දද වින්ද ඵලියටම සංකල්පීකරණය වෙන්නේ නැහැ. විඳීමෙන් පස්සේ ඔය සංඥා කියන එක තමයි මේ සංකප්පේ මූල අවස්ථාව. කිසියම් ආකාරයකට මේ අඳුනා ගැනීමක් සිද්ධ වෙනවා. ඊට පස්සේ ඒක අපි සංකල්පීකරණය කරනවා. තං විතක්කේති කියලා කිව්වේ ඔන්න සංකල්පීකරණය පටන් ගන්න වෙලාව. ඉතින් ඕක සොයන්ව වගේ ඔටෝ සිද්ධ වෙනවා. ඒ සංකප්ප අකුසල පැත්තට ගියොත් ඒ කියන්නේ කාම සංකප්ප, ව්‍යාපාද සංකප්ප, විහිංසා සංකප්ප හැටියට ගියොත් තමයි කාම ව්‍යාපාද විහිංසා වචන ක්‍රියාසිතවිලි ගොන්නක් නිර්මාණය වෙලා ඉස්සරහට යන්නේ. නැත්තම් මේ සංකප්ප නෙක්ඛම්ම ව්‍යාපාද විහිංසා හැටියට කොට නැගුණොත් ඒ සිද්ධියේ ඒ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් අපිට අවශ්‍යයි උතෙන්දී ඔය කාමය භුක්ති විඳින අවස්ථාවේ නැත්තම් අපි හිතමු ඇහැට යමක් පේන වෙලාවේ, ඇහින් යමක් බලන වෙලාවේ, කනට ඇහෙන වෙලාවේ, කනින් යමක් අහන වෙලාවේ, නාසයට යම් ගඳ සුවඳක් දැනෙන හෝ නාසයෙන් ගඳ සුවඳක් විඳින, දිවට යම් රසයක් දැනෙන, දිවෙන් යම් රසයක් විඳින, කයට යම් පහසක් දැනෙන, නැතිනම් කයින් යම් පහසක් විඳින වෙලාවේ අවදිමත්ව ඉන්න. අවදිමත් බව කියන්නේ සතියට. සතෝ සම්පජානෝ සතිපට්ඨාන දේශනාවේදී ඒකනේ කිය සම්පජානෝ සතිමා සම්පජාන. ඒක අවදියෙන් ඉන්න ඕන. මම මේ වෙලාවේ රූපයක් බලනවා, ශබ්දයක් අහනවා, ගඳක් රසක් පහසක් විඳින්මින් ඉන්නවා. වේදියමානෝ වේදියාමීති පජානාති කිව්වේ වේදනානුපස්සනාවේදී ඒක ජානාති නෙමෙයි, ඒක පජානාති විදිහට ඉදිරිපත් කරෙත් ඒකයි. ඒක ගඳක් රසක් පහසක් විඳින එක, ශබ්දයක් අහන එක, රූපයක් බලන එක ඇත්ත. ඒක වෙ සිද්ධ වෙනවා. පජානාති ඒක තේරුම් ගන්නවා මේක ධර්මතාවයක්, රූප ධර්මයක්, ඉන්ද්‍රිය ගෝචර වීමක් මෙතන සිද්ධ වෙන්නේ. ඒකෙන් ඇති කරන ත්‍රිවිධ වේදනාව සුඛං වේදනං වේදියමානෝ, දුක්ඛං වේදනං වේදියමානෝ, අදුක්ඛම සුඛං වේදනං වේදියමානෝ ආදී වශයෙන් ඔය මොකක් හරි වෙන්න පුළුවන්. ඒක අපිට කල් තියා කියන්න බෑ. හේතුඵල ධර්මානුකූලව ඔය තුනෙන් එකක් වෙන්න පුළුවන්. පජානාති ඒක දැන් අපි තේරුම් ගන්නේ අසුතව පුතුජන මට්ටමින් නෙමෙයි. අසුතව පුතුජන මට්ටමින් පාවිච්චි කරන වචනේ ජානාති. නිකන් සංජානාති කියලා බුදුරජාණන් වහන්සේ පාවිච්චි කර වචනේ. ඔය අපි කලින් චුට්ටක් අවධානය යොමු කෙරුවා මූලපරියාය දේශනාවට මජ්ක්‍ධිම නිකාය මුලටම තියෙන සූත්‍රයේ. එතෙන්දී
බුදුරජාණන් වහන්සේ පාවිච්චි කර වචනේ අසුතවා පුදුජනගේ මට්ටමේදී සංජානාති කියලා. සංජානාති කියන්නේ යන්තම් ඉතින් ඒකේ ස්වභාවය යන්තම් ඉතින් දැනෙනවා විතරයි කියන්නේ. නමුත් සීක ප්‍රතිපදාව ඇතුලේ නිතරම යෙදෙන්නේ පජානාති කියලා. දුක් සුඛං වේදනං වේදියමානෝ සුඛං වේදනං වේදියාමීති සංජානාති නෙමෙයි පජානාති. දුක්ඛං වා වේදනං වේදියමානෝ දුක්ඛං වේදනං වේදියාමීති සංජානාති නෙමෙයි. යොදලා තියෙන පදේ පජානාති. අදුක්ඛම සුඛං වා වේදනං වේදියමානෝ අදුක්ඛම සුඛං වේදනං වේදියාමීති පජානාති. පජානාති. මේ දෙකේ ලොකු වෙනසක් තියෙනවා. අපි ආර්යද අනාර්යද කියන එක තීන්දුව කරන එක එක්තරා සාධකයක් නේ. අපි සංජානාතිද පජානාති. මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ඒවා මතු පිටින් අත ගන්නවද? එහෙම නැත්නම් මේවා ගැඹුරින් ස්පර්ශ කරනවද? මතු පිටින් අත ගෑම තමයි මේ සංජානාති කියන්නේ. ගැඹුරින් ස්පර්ශ කිරීම තමයි පජානාති කියන්නේ. ඒතර අපි නිතරම මේ පංච විද දේවල්, පස්සාකාර දේවල්, රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ. ඒවා මතු පිටින් අත ගන්න නොවිය යුතුයි. ඒවා අපි භුක්ති විඳින දේවල්. රහතන් වහන්සේ කෙනෙක් වුණත් එහෙම තමයි. ඊ රාත්‍රී මා සමග සාකච්ඡා කර යෝගියෙක් ඉදිරිපත් කරපු අදහසක් සහ අපි සාකච්ඡා වුණු දෙයක් මම මෙතෙන්දී කතා කරන්න කැමතියි. අපි මේ යන ධර්ම මාර්ගයේ ඉදිරියට යනකොට අපේ ජීවිතය කොයි විදිහේ ජීවිතයක් විය යුතුද කියලා මගෙන් ඒ යෝගිය ඇහුවා. අපි මේ ගත කරන ජීවිතය කොයි විදිහේ එකක් වෙන්න ඕනද කියලා. ඉතින් මං කිව්වා ඒක බුදුරජාණන් වහන්සේගේ පින්ඩපාත යෑම හා සමාන වෙන්න ඕන කියලා අන්තිමට. ඒක එකපාරට මම ඒක ටිකක් ගැඹුරු කාරණයක් හැටියට ඉදිරිපත් කරේ. ගැඹුරු නිදර්ශනයක්. ඊට පස්සේ යෝගයා ඒක පැහැදිලි නෑ. බුදුරජාණන් වහන්සේගේ පින්ඩපාත යෑම හා විය යුතුයි අපේ ජීවිතයේ සියලු ක්‍රියාකාරකම්. මොකක්ද දෙකෙන් අදහස් කරන්නේ? ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ පින්ඩපාත යෑම හුදු බොල් ක්‍රියාවක්. ඒක නිකන් හුදු පැවැත්ම සඳහා කෙරෙන වැඩක්. ඒකේ අභ්‍යන්තරයේ කිසිම කාමසුඛ අනුයෝජනාවක්වත් අත්තිකිලමතානුයෝගයක්වත් නැහැ. ඒකේ කිසිම අපේක්ෂා බලාපොරොත්තු නැහැ. උදේ එදාට හැමදාම උදේටත් මේක කරනවා. පාත්‍රය අරගෙන ඔය කොහේ හරි පැත්තකට යනවා උන්වහන්සේ. ආහාර ටිකක් සම්පාදනය. ඇයි මේක කරන්නේ? එක දවසක් කළා නතර කරන්නේත් නැහැ. මැරෙනකම්ම කෙරුවා. මරණයටපත් වෙනකම්ම අපි කියන්නේ ඒකට පරිනිබ්බාන කියලා. පිරිනවම් පානකම්. මම කෙරුවා හැමදාම උදේට පාත්‍රය අරන් ගෙවල් ගාන ගිහිල්ලා ආහාර ටිකක් හොයාගත්තා. උදේ අර කයේ පැවැත්ම සඳහා කරන බොල් ක්‍රියාවක් ඒක. බොල් කියන එකෙන් අදහස් කරන්නේ අභ්‍යන්තරයේ කිසිම ආකාරයක අපේක්ෂා සහිත බවක්, කාම සුඛයට අනුයෝග වීමක් හෝ කිලමතයට අනුයෝග වීමක් හෝ නැහැ. මේ දෙකෙන් දුරස් වෙලා තියෙන්නේ. මේ පින්ඩපාතය. මේ පින්ඩපාතය යන්නේ කාම සුඛයක් අනුයෝග වීමක් සඳහා නෙමෙයි. පංචකාමයේ භුක්ති විඳින්න නෙමෙයි. අනිත් පැත්තෙන් ඒක නොකරොත් කිලමතානුයෝගයට අනුයෝග වීමක් සිද්ධ වෙනවා. දැන් තමන්ගේ ශරීරයේ ගැටලුවකටපත් වෙලා තමන්ගේ ශරීරයේ කුසගින්නෙන් මේක ලෙඩ රෝග වලටපත් වෙලා තමන් විතරක් නෙමෙයි ළඟපාත ඉන්න අයත් ඒකෙන් ගැටලුවකටපත් වෙනවා. ඒකට වැටෙන්නෙත් නැහැ. කාම සුඛයට වැටෙන්නෙත් නැහැ. වැටෙන්නෙත් නැතුව පාත්‍රය අරගෙන ගිහිල්ලා කවුරු හරි උපදයක් ඉල්ලගෙන කය යැපෙන මාත්‍රාවෙන් ඉමස්ස කායස්ස තිතිය මේ ශාරීරිය පවත්වා ගන්න අවශ්‍ය කරන මාත්‍රාවෙන් අර පින්ඩපාතය යෑම දිනපතා කරනවා. ඉතින් අපේ ආර්ය ජීවිතේත් අන්තිමට ඔතෙන්ට වැටෙනවා. මේ කරන කියන දේවල් හැමදාමත් කරනවා ඇති. වැත්තු. මේ සමහර විට හිතනවා ඇති මේක අයියෝ මේක හැමදාම ඉවරයක් නෑ නේද කියලා. බුදුරජාණන් වහන්සේ පින්ඩපාත යන එක ගැන එහෙම හිතුවේ නෑ. මේක හැමදාම පින්ඩපාත යන වෙනව මොන කරදරයක්ද කියලා. එහෙම එකක් නෑ. ඒක අන්තයකට ගත්තෙත් නෑ. ඒක හුදෙක් මේ ආහාරය පිළිබඳව රසකාමයට වැටිලා කාමසුඛ අනුයෝජනාවක් කාමසුඛයේ යෙදීමක් හැටියට කරේ නෑ. අනිත් පැත්තෙන් මේක ගැන
එක්තරා නුරුස්නාකමක් ඇති කරගෙන මොනවද යද්ද මේ පින්ඩපාත යන එක හැමදාම මේකට ඇවිදින්න ඕන මේ කෑම ටිකක් කන්න ඕන කියන ඒ වගේ අන්තයකට ගිහිල්ලා ඒ පිළිබඳව නිකන් නුරුස්නාකමක් දේශයක් ඇති කරගෙන ඒ ක්‍රියාව නිසි මාත්‍රාවෙන් නොකර හැරීමක් කළෙත් නැහැ. ඒ පැත්තට ගියෙත් නැහැ. ඒ අන්තයට ගියෙත් නැහැ. කිලමතාන යෝග අනුයෝජනාවට ගියෙත් නැහැ. ඉතින් උබෝ අන්තේ අනුපගම්ම. මේ දෙපැත්තටම යන්නේ නැතුව මජ්ජේන තථාගතෝ මෙදමාවතක් තථාගතයන් වහන්සේ අපිට ජීවිතේ පවත්වාගෙන යාම සඳහා විහරණය සඳහා ඉදිරිපත් කරලා තියෙනවා. ඒකට තමයි ඔය අනිශ්චිත විහරණය කිව්වේ මෙදමාවත තමයි. නිශ්චිත වෙනවා කිව්වේ අර දෙපැත්තට වැටෙන එක. සමහර දේවල් දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින් ඒවා සමග ගැටෙමින් ද්වේෂය පදනම් කරගෙන යන ගමන කිලමතානුයෝගය. සමහර දේවල් වලට බොරු අන්ධ අර්ථකථන සපයමින් ඒවා වර්ධනය කරමින් ඒවා වැඩි කරමින් ඒවට ඇලී ගලී කටයුතු කිරීම සුකල්ලිකානුයෝගය. මේ දෙකම දුක පිණිස අනාර්ය භාවයට අනර්ථය පිණිස හේතු වෙන දෙයක්. ඒකයි මේ බුදුරජාණන් වහන්සේ අන්ත දෙක මේ ආර්ය ප්‍රතිපදාව තුල නැත්නම් අනිශ්චිත විහරණය තුලදී බැහැර කරලා තියෙනවා. ඉතින් අපි මේ දේවල් ගැන තමයි ටිකක් සාකච්ඡා කරේ. ඒ ඕවයි සීමා මායින් පොතෙන් නම් ගන්න බෑ. මේ කොයි ප්‍රමාණයද කාමසුකල්ලිකානුයෝගයට අයිති වෙන්නේ, කොයි ප්‍රමාණයෙන්ද කාම පාවිච්චි කිරීම අත්කිලමතානුයෝගයට අයිති වෙන්නේ. එහෙම පොතෙන් ගන්න බෑ ඒවට. ඒවට මේ මිමි හදලා නැහැ. මිමි හදාගන්න බෑ ඒවට. බාහිර මිමි හදාගන්න බෑ. හැබැයි පැහැදිලි අභ්‍යන්තර මිම්මක් ඕකට තියෙනවා. පැහැදිලි අභ්‍යන්තර මිම්මක් තියෙනවා. ඒ මිම්ම, ඒ මානෙ, ඒ කෝදුව අන්න ඒක අපි හරියටම අප තුලින් හඳුනාගත යුතුයි. ඒක අනිත් එක්කෙනාගේ කෝදුව අපිට වළංගු වෙන්නේ නැහැ. ඒක නිසා අපි බලන්න ඕන අපේ ජීවිතේ විහරණය අපේ ජීවිතය. කොයි විදිහේ ජීවිතයක්ද අපිට වර්තමානයේ උරුම වෙලා තියෙන්නේ. අපි කොහෙද ඉන්නේ? කවුරු එක්කද ඉන්නේ? මොන වගේ රාජකාරී යුතුයකම් වගකීම් කොටසක් අපේ ජීවිතේට උරුම වෙලා තියෙනවා. මේ උරුම වෙලා තියෙනවා කියන එකෙන් අදහස් කරන්නේ මේ කර්මයක් හැටියට නෙමෙයි. හේතුඵල ධර්මතාවයක් හැටියට උරුමය කියලා මම මෙතන අදහස් කරන්නේ. සමහරව ඒ උරුමය කර්මයක් කියලා හිතාගෙන ඉන්නවා. මේ ලැබිච්ච දේ ලැබිලා තියෙන්නේ හේතුඵල ධර්මානුකූලවයි අපේ ජීවිතවල. මෙතන ඉන්න වෙලා තියෙන්නේ යම් හේතුවක් නිසා. දැන් මේ අපේ ධර්ම සාකච්ඡාවෙන් අපේ කල්යාණ මිත්‍රයන් ඉන්නේ ලෝකේ විවිධ රටවල. ඉතින් දැන් හිතලා බැලුවොත් ඇයි මම මේ රටට ආවේ? ඉතින් ඒක කර්මයක් නෙවෙයි, ඒක උරුමයක්. ඒ කියන්නේ ඒක හේතුඵල ධර්මානුකූලව සිද්ධ වෙච්ච දෙයක්. විවිධ වෘත්තීන් වල මේ වර්තමානයේ වෙනකොට යෙදිලා ඉන්නවා වෙන්න පුළුවන්. ආජීව අපි ඒකට කියන්නේ. එවැනි ආජීවයක් හේතුඵල ධර්මානුකූලව Tamanට ලැබුණා. මොකක් හරි රස්සාවක් කරගෙන ඉන්නවනේ. රස්සාවක් කරන්නේ නැත්නම් අතීතයේ කරපු රස්සාවෙන් ලැබිච්ච විශ්‍රාම වැටුපෙන් හරි දැන් එතකොට ජීවත් වෙලා ඉන්නවා. දැන් ජීවත් වෙන්නේ රස්සාවක් කරලා නෙවෙයි විශ්‍රාම වැටුප. එතකොට දැන් මේ දැනට වර්තමාන මොහොත වෙනකොට අපිට උරුම වෙච්ච දේ හේතුඵල ධර්මානුකූලව. ඉතින් ඔහොම ඉන්න ගමන් යම් යුතුයකම් වගකීම් ටිකකුත් රාජකාරී නැතත් රාජකාරී වලින් විශ්‍රාම ගිහිල්ලා ඉන්නවා වෙන්න පුළුවන්. ඒත් යුතුයකම් වගකීම් ටිකකුත් තවමත් උරුමයි. කරන්න දේවල් ටිකක් තියෙනවා. Taman වෙන්නේ. Taman එක්ක ජීවත් වෙලා ඉන්න අනිත් අය වෙනුවෙන් කරන්න යම් දේවල් ටිකක් තියෙනවා. යුතුයකම් හැටියට වගකීම් හැටියට දරන වගකීම් ටිකක් තියෙනවා. Taman පිළිබඳව ඉතින් යම් වගකීම් ටිකක් Taman දරනවා. මගේ ජීවිතය සම්බන්ධයෙන් මෙන්න මේ වගකීම් ටික මම දරනවා. Taman සමග ජීවත් වෙන සෙසු ඥාති හිත මිත්‍රාදීන්, කල්යාණ මිත්‍රයන් කවුරු හරි වේවා. Taman හිතලා මතලා මම මේ අහවලා වෙනුවෙන් මේ වගකීම මම බාර ගන්නවා. නැත්නම් මේ වගකීම මට ගත හැකි. මම ඒක වගකීම දරනවා කියලා එහි මේවත් ජීවිතේ තියෙන. යම් වගකීම් කොටසක් ගන්න. ඒවත් ඉතින් කර්ම නෙමෙයි. උරුම. හේතුඵල ධර්මානුකූලව අපේ ජීවිතේට එකතු වෙච්ච දේවල්. ඉතින් ඔය ටිකනේ ජීවිතේ මොන රටේ මොන වෘත්තියකේදීලා මොන වගේ
තැනක ජීවත් වුණත් මොන වගේ පිරිසක් එක්ක හිටියත් ඒක තමයි අපේ වර්තමාන ජීවිතේ විහරණය කියලා කියන්නේ. ඒ විහරණය තුල තමයි අපි අනිශ්චිත වෙන්නේ. කිසිම දෙයක් අන්තගාමයකට ඇදගන්නේ නෑ. ඉතින් අපි බලනවා ඕක ඇතුලේ කොහොමද නිකලෙස් වෙන්නේ? කොහොමද නිකලෙස් වෙන්නේ? මේක අභ්‍යන්තරික කාරණයක්. බාහිරය මත තීන්දුව වෙන තීරණය වෙන දෙයක් නෙමෙයි. මම ওই බාහිර කාරණා ටික පොඩ්ඩක් මතක් කරේ ඒකයි. අර ජීවිතේ කියන බාහිර දේවල් අපි ඉන්න තැන, ඉන්න ප්‍රදේශයේ, අපි වටා ඉන්න මිනිස්සු, අපි කරන රාජකාරී, ගත්ත වගකීම්, දරන ඉටු කරන යුතුයකම් මෙව්ව මත නිවන තීන්දුව වෙන්නේ නැහැ. ඒව මත තීන්දුව වෙන්නේ නැහැ. අපේ නිවන හෝ නොනිවන දෙක තීන්දුව වෙන්නේ අපි කොච්චර දුරට මේවා ඒ ස්වභාවයේ තේරුම් අරන් ඉන්නවද? ඒවයි නොඇලී නොගැටි නොමුලාව ඉන්නවද කියන එක මත තීන්දුව වෙන්නේ. ගොඩක් අය මේ ධර්ම ප්‍රතිපදාවට ආපුවම ගොඩක් අය හිතනවා අපේ නිවන මේ අපේ ජීවිතයේ බාහිරයේ එක්ක ඒක මත තීන්දුව වෙනවා කියලා. ඒක මත තීන්දුව වෙන්නේ නැහැ. ඒක අනාත්මයි. අනත්ත තත්ත්වයක් ඒක. අනාත්ම තත්ත්වයක්. අපිට ඕන හැටියට අපි කැමති විදිහට කැමති ආකාරයට හසුරවා ගන්න පවත්වා ගන්න පුළුවන් තත්ත්වයක් නෙමෙයි. දැන් බලන්න වර්තමාන ලෝක තත්ත්වය සම්පූර්ණව නිකන් කන පිට හැරිලා වගේ තියෙන්නේ. පහුගිය අවුරුද්දක් මේ 2019 වර්ෂයෙන් වගේ පස්සට බැලුවොත් මේ තත්ත්වය 2020 වර්ෂයේ මාර්තු වල වගේ ආරම්භ වෙන්නේ. එතනින් එහා කාලයත් එක්ක අද බැලුවොත් එහෙම සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත හැරිලා වගේ දැනට තියෙනවා. සම්පූර්ණ වෙනස් තත්ත්වයක් උදා වෙලා. ඉතින් ඒක තමයි අනත්ත කියලා කියන්නේ. අපේ පාලනයෙන් තොර තත්ත්වයන් වලට අපිව ඇද වැටෙනවා. ඇද වැටිලා ඉතින් අපි මේ තත්ත්වය තුල ජීවත්. අන්න එතෙන්දී ඒක නිශ්චිත වුණොත් ඒක ඒ ගැඹුරු ධර්මතාවය අවබෝධ කර නොගෙන ඒකට නිශ්චිත වුණොත් එතන මේ ගැටලුව ආරම්භ වෙනවා. ඉතින් ඒකයි මේක අවබෝධ කරගෙනම පජානාති කියන වචනේ මම නැවතත් ඔබේ අවධානය යොමු කරන්න කැමතියි. නිකන් සංජානාති නෙමෙයි. සංජානාති නෙමෙයි මේ දකින අහන විඳින දේවල් වැටහෙන දේවල් නිකන් මතු පිටින් අත ගන්නෙ නෑ අපි. ආර්ය වුණාම නිකන් මතු පිට අත ගන්න මතු පිටින් ලෙව කන ගතියක් නැහැ ආර්ය සම්ප්‍රදාය. පජානාති. මේවා හේතුඵල ධර්මානුකූලවම තේරුම් ගන්න. මේවායේ තියෙන සුඛ සහගත බව හෝ දුක්ඛ සහගත බව හෝ අදුක්ඛම සුඛ සහගත ස්වභාවය හෝ අපි පිළිගන්නවා ඒවා. මේ සමහර දේවල් අපේ ජීවිතයේ අපි දකින අහන විඳින වැටෙන දේවල් වල සුඛ වේදනීය ගතියක් තියෙනවා. ඒක බොරු නෙවෙයි. එහෙම නැත්තම් බුදුරජාණන් වහන්සේ වේදනානුපස්සනාවක් දේශනා කරන්න වෙන්නේ නැහැ නේ. එහෙමනම් සුඛං වේදනං කියලා වචනයක් පාවිච්චි කරන්නේ නැහැ නේ. සැපය කියන්නේ බොරුවක් න ะ. සැපය කියන්නේ ඇත්ත දෙයක්. සමහර දේවල් වල සුඛ සහගත භාවයක් තියෙනවා. කාය සම්පස්සජං සාතං වේදිතං මනෝ සම්පස්සජං සාතං වේදිතං. කය පැත්තෙන් හෝ මනස පැත්තෙන් කිසියම් සුවදායි සහනශීලී තත්වයන් තියෙනවා. ඒක අනිත්‍ය අනාත්ම කාරණේ ඒක වෙනම එකක්. නමුත් මේ සුඛ වේදනා කියන එක තියෙනවා. අනිත් පැත්තෙන් දුක්ඛං වේදනං කියන එකක් තියෙනවා. කාය සම්පස්සජං අසාතං මනෝ සම්පස්සජං අසාතං. කයට අපහසුයක් මනසට කිසියම් පීඩාකාරී අසහනකාරී තත්ත්වයන් නැති කරන දේවල් තියෙනවා. හොඳට බලන්න ජීවිතේ එහෙම දේවල් නැද්ද කියලා. තමන්ගේ කය මනස තුලින්මත් ඒව මතුවලා ඉන්නවා. මේ ළඟපාතේ ඉන්න තමන් එක්ක ජීවත් වෙන මේ එකට ජීවත් වෙන අය ඒව අය තුලින්. එහෙම නැත්නම් ජීවත් වෙන වටපිටාව පරිසරය තුලින්. ওই දෙකම මතුවලා එනවා. සුඛං දුක්ඛං. ඊතරම්ම සුඛ දුක්ඛ ගතියක් ප්‍රකට නොකරන අදුක්ඛ අසුඛ ගතියක් මතුවලා එනවා. ඒක ස්වභාවිකයි. ඉතින් ඕවා අන්තවලට දාගන්න අවශ්‍ය කරන්නේ නැහැ. කාම සුඛයටවත් අත්ති කිලමතාන යෝගයටවත් කාම සුඛල්ලිකාන යෝගයටවත් දාගන්න උවමනා කරන්නේ නැහැ. ඒවා ඉතින් ඒවා හේතුඵල ධර්මතා හැටියට අවබෝධ කරගෙන අජ්ජිමා පටිපදා කියලා කියන්නේ ඒවා මේ විදිහට අවබෝධ කරගන්න. ඉතින් මේ සූත්‍රයට අපි ආපහු යමු. අපි නතර වුණ තැන ඉඳලා අපි අන්ත දෙක ගැන සාකච්ඡා කරා.
ඉති යන්තං උත්තං ඉදමේතං පටිච්චෝත්තං බුදුරජාණන් වහන්සේ මුලින්ම දේශනා කරේ මේ සූත්‍රයේ න කාමසුඛ අනුයුඤ්ජේය හීනං ගම්මං පෝතුජ්ජනිකං අනරියං අනත් සංහිතං නච අත්තකිලමතාන යෝගං අනුයුඤ්ජේය දුක්ඛං අනරියං අනත් සංහිතාන්ති ඉති යන්තං උත්තං ඉදමේතං පටිච්චෝත්තං කියලා ඒ කාරණේ බුදුරජාණන් වහන්සේ විභංග කෙරුවා විස්තර කෙරුවා කාමසුඛ අනුයුඤ්ජනය හීන ග්‍රාම්‍ය පෝතුජ්ජනික අනරිය අනර්ථ සංහිත වූ කාමසුඛයෙහි ඇලි ගලි යෙදී ආන්තිකව වාසය කිරීම නොකල යුත්තක්. අනිත් පැත්තට අනරියං අනර්ථ සංහිතං අනාර්ය වූ අනර්ථ සහිත වූ දුක පිණිස හේතු වන්නා වූ අත්තකිලමතාන යෝග අනුයුඤ්ජේය. එසේම ඒක නොයෙදී යුතුයි කියන කාරණේ පළමුවෙන් මතු කරා. මේකෙන් පස්සේ දේශනා කරන එතෙන්දල සූත්‍රයේ ඉදිරියට එනවා. ඒතේති උභවන්තේ අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අபிසම්බුද්ධා. ඔය දෙකෙන් වැහැර වෙලා මදමාවත මධ්‍යම ප්‍රතිපදාව තථාගතේන අபிසම්බුද්ධා. තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරගත්තා. ඒ ප්‍රතිපදාවේ ස්වභාවය පැහැදිලි කරන වචන ටිකක් තියෙනවා. අර අන්ත දෙක පැහැදිලි කර විශේෂණ පද අපිට මතකයි. හීනං ගම්මං පෝතුජ්ජනිකං අනරියං අනත්ත සංහිතං. එහෙම නැත්නම් දුක්ඛං අනරියං අනත්ත සංහිතං. ඔය වගේ වචන පාවිච්චි කරනවා. මධ්‍යම ප්‍රතිපදාව පැහැදිලි කරන නැත්නම් එහි විස්තර කරන වචන බලන්න. චක්කුකරණී, ඥානකරණී, උපසමාය, අභිඥාය, සම්බෝධාය, නිබ්බානාය සංවත්තති. මේ මධ්‍යම ප්‍රතිපදාවේ චක්කුකරණී. අචක්කුකරණී නෙවෙයි චක්කුකරණී. චක්කුකරණී කියලා කිව්වේ මේ පැහැදිලි අවබෝධයක් ඇති කරන. ඇත්ත తත්වයේ ඇති සැටියෙන් පෙන්නන වැඩපිළිවෙලක් මේක. අසපාදන චක්කුකරණී. ඥානකරණී. අඥානකරණී නෙවෙයි. අර අන්ත දෙක අඥානකරණී. අචක්කුකරණී. මජ්ක්‍ධිමා පටිපදාව ඥානකරණී. ඥාන කියලා කියන්නේ අපිට මේ ඥානනේ වෙනවා මේකේ. ඇත්ත తත්වයේ ඒ අන්ත දෙකෙන් බැහැර වුණාම අපිට මේකේ ඇත්ත తත්වය තේරෙනවා. අන්තගාමී නොවි ඉන්නකොට තමයි ඇත්ත తත්වය තේරෙන්නේ. අන්තගාමීව ඉන්නකොට මේකේ ඇත්ත తත්වය මොකද්ද මේ ඇත්ත తත්වය කියන්නේ? සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ වින්දනයන්හි තියෙන අනිත්‍ය අනාත්ම විපරිණාම සමුදය වය පටිච්ච සම්පන්න ස්වභාවය ඇත්ත తත්වය කියලා. ඒක ඥානනය වෙනවා. ඔය අන්ත දෙකේ ඉන්නකොට ඒක ඥානනය වෙනවද කියලා බලන්න. කාමසුකල්ලිකාන් යෝගේ ඉන්න පුද්ගලයාට මේ කාම සැපය මේ අනිත්‍යයි අනාත්මයි කියලා එහෙම ඇඟීමක් හරි එහෙම දෙයක් අවබෝධ වෙනවා. අත්තකිලමතාන යෝගේ ඉන්න කෙනාට එහෙම අවබෝධ වෙනවා. මේක දුක්ඛ අනරියෝ අනත්ත සංහිතෝ කියලා. මේක දුකක් මේක අනාර්ය මේක අනර්ථය වෙනස හේතු වෙනවා කියලා එහෙම ඥානනේ වෙනවද? ඊළඟට කාමසුකල්ලිකාන යෝගේ ඉන්න කෙනාට තේරෙනවද මේක හීනයි ග්‍රාම්‍යයි පෝතුජ්ජනිකයි අනරියයි අනර්ථ සංහිතයි කියලා. හැබැයි මැදට ආපුවාම ටිකක් මේවා මැදට ආපුවා මැදට එනවා කියන එකෙන් අදහස් කරන්නේ මේවා පිළිබඳව ඇත්ත වශයෙන්ම දැක්ම සතිය එහෙම උපද්දන එක සතියෙන් තමයි මේ මැදට එන්න අපි පටන් ගන්නේ. අර අන්ත දෙකේ ඉන්නකොට ඉන්නේ අසතියෙන් ඇත්තට. ඒ අන්ත දෙක ගැන සතිමත් වීමෙන් තමයි අපි මැදට මේක සූත්‍රයේ පස්සට මේකේ සියුම් කාරණයක් සියුම්ම මේක පැහැදිලි කරනවා. අන්තේ අපි යම් අන්තයක ඉඳිද්දී ඒ අන්තය පිළිබඳ අවදි වීමෙන් අවදි වුණොත් තමයි අපි මධ්‍යයට එන්නේ. මජ්ක්‍ධිමා පටිපදාවට. දැන් බෝධිසත්වයන් වහන්සේ උදාහරණ හැටියට ගත්තොත් බෝධිසත්වයන් වහන්සේ සිද්ධාර්ථ කුමාර කාලේ මේ එක අන්තයක හිටියා. කාමසුඛ අනුයුඤ්ජනාවේ නැත්තම් කාමසුඛල්ලිකාන යෝගේ හිටියා. එතෙන්දී අවදි වුණා. ඉතින් ඒ අවදිමත් භාවය ඇති වුණු බවට තිබුණු බවට ඉඟියක් සතිය උපද්දාගෙන හිටියේ බවට ඉඟියක් තියෙනවා. පුංචි කාලෙම ආනාපාන සතිය වැඩුණු බවට කවුරු හරි කියලා දීලා හරි නැත්තම් සමහරට ඉතින් අපිට කියන්න බෑ සර්වමිත්‍ර වගේ ගුරුවරයෙක් නීදලා තියෙන සර්වමිත්‍ර ශ්‍රමණ සම්ප්‍රදාය ගුරුවරයෙක් හැටියට අපිට පේන්න තියෙනවා. අර මාලිගාවට ඇවිල්ලා උගන්වපු ගුරුවරයෙක් ගැන සඳහන් වෙනෝනේ සිද්ධාර්ථ පුංචි කුමාරයා. ඒක නිසා අපිට හිතන්න පුළුවන්කම තියෙනවා
සමන සම්පදායයේ චිත්ත ඒකාග්‍ර ක්‍රම කුඩා සිද්ධාර්ථයට උගන්වන්නේ. ඒක නිසා සිද්ධාර්ථ සතිය ඉගෙන ගන්න ඇති. සතිය යම් ප්‍රමාණයකට තිබුණු බවට පස්සේ සඳහනකුත් තියෙනවා. මම තාත්තා සමග තාත්තා කුඹුරේ වැඩ කරන වෙලාවේ ඒ තාත්තත් එක්ක ගිහිල්ලා කුඹුරයිනේ දඹ ගහේ එවැනි ඉන්න වෙලාවේ මට හුස්මට අවදි වෙලා මම හිටියා කියලා. එතකොට පුංචි කාලේ ඉඳලා සිද්ධාර්ථට තමන් විඳින දේ ඒ වෙලාවේ හුස්ම තමයි අත්විඳින්මින් හිටියේ. විඳින දෙයට අවදි වෙන්න යම් හොරුවක් තිබිලා තියෙන. ඒක මට හිතෙන්නේ සර්වමිත්‍ර ඒක කියලා දෙන්නේ නැති. මොකද සර්වමිත්‍ර ශ්‍රමණ සම්පදාය ගුරුවරයෙක් හැටියට තමයි වාර්තා වෙන්නේ. බ්‍රාහ්මණ කියන වචනේත් දෙදලා තියෙනවා. නමුත් ඔය වෙනකොට බොහෝ වෙලාවට බ්‍රාහ්මණ යුගය පහු කරලා බමුණු අය උපනිෂද් මට්ටමට ඇවිල්ලා ඉඳපු යුගයක්. නිසා උපනිෂද් ගුරුවරයෙක් හැටියට අපිට පේන්න තියෙන්නේ ඒකයි ළඟ තියාගෙන ඉගෙනීම උපනිෂද් ක්‍රමයේ කුඩා සිද්ධාර්ථට මේක උගන්වන්නේ. ඒක නිසා සිද්ධාර්ථ කුඩා කාලේදීම අවදි වෙන්න පුරුදු වෙලා තියෙනවා. ඉතින් එයා තරුණ වයසට එනකොට එයාට ලැබිච්ච කාම සම්පත් බොහෝ සේවල් දේ සම්පාදනය වෙලා තිබුණ බව පේනවා. ඉතින් කොහොම නමුත් එයා මේකේ අවදි වුණා. කාමසුකල්ලිකාන් යෝගයට අවදි වුණා. නිද්‍රාගත වුණා නෙවෙයි ඒකට. සාමාන්‍යයෙන් අසුතවා පුතුජන කෙනෙක් ඒකට නිද්‍රාගත වෙනවා. ඉතින් සිද්ධාර්ථ අවදි වුණු බව පේනවා. මේ කාමසුඛයේ විඳින අවස්ථාවක සිද්ධාර්ථ අවදියෙන් හිටියේ බවට වාර්තා තියෙනවා. නලංගනම් ඇවිල්ලා සිද්ධාර්ථ සතුටු කරන්න නටන වෙලාවේ සිද්ධාර්ථ එතන විසංයුක්තව ඒක විඳ බවට වාර්තාව තියෙනවා. අපිට ওই විසංයුක්ත කියන වචනේ හමු වුණානේ කලින් දේශනාවේදී. සුඛං වේදේති විසංයුක්තෝ නම් වේදේති කියලා. සිද්ධාර්ථ යම් කාම සුඛයක් දර්ශන කාමයක් විඳින්මින් හිටියා. මොකද්ද? නලගණන් ඇවිල්ලා නටන. වාදකයන් ගායකයන් ඇවිල්ලා ගයන වයන. ඒක භුක්ති විඳින්මින් හිටියා සිද්ධාර්ථ. ඒ වගේ විතරක් නෙවෙයි සමහරට ඒ අවස්ථාවේ ඒ විස්තරයේ හැටියට සිද්ධාර්ථ ස්පර්ශ කාමයක් විඳින්මින් හිටියා. හැබැයි සිද්ධාර්ථ මේකට අවදි වෙලා හිටියේ. විසංයුක්තෝ නම් වේදේති. අවදි වෙලා හිටියා. සතිමත් වෙලා හිටියා. මොකද්ද මේ වෙන්නේ කියලා. ඒ අවදි වීම තුල තමයි කෙනෙක් මධ්‍යම ප්‍රතිපදාවට එන්නේ. කාම සුඛයේ තුල ඉන්න අවස්ථාවේ ඒකට අවදි වීම හරහා. අනිත් පැත්තෙන් සිද්ධාර්ථ මේකට අවදි වෙලා මේකේ කාම සුඛයට අවදි වෙලා ඒකේ තියෙන අර හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනරිය වනත් සංහිතෝ කාගේ වචන දේවා. ඒ බුදුරජාණන් වහන්සේගේ වචන. ඒක දැක්කේ ඒ අවස්ථාවේමයි. මේ හීන ග්‍රාම්‍ය පුතජන භාවයට හේතු වෙන මේ වචනවල හරිය ගැඹුරක් තියෙනවා. මේ කාමයේ මේ විඳින දඟල විඳින කාමයේ හරිය පහත් හීන දෙයක් ඒකේ හීන ගතිය මේ අපි ඔය පෝතලිය සූත්‍රයේ සාකච්ඡා කරුවානේ. ඒකෙදි මේ කාමයේ හීනත්වය ඊටාම ලස්සනට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. ඒක හරියම පහත් නිතරම පෝතුජ්ජනික ගතියක් තියෙන තනියෙන් විඳින්න තමයි කැමති. අනිත් එක්කෙනාට ලැබෙනවට මේක කැමති නෑ. කාමයේ බෙදාගන්නේ කොහෙද? ඒක තනියෙන් විඳින ගතියක් තියෙන. පොරකන ගතියක් තියෙන, රණ්ඩු කරන ගතියක් තියෙන, මරා ගන්න ගතියක් තියෙන. කොච්චර විඳත් තෘප්තියක් නැති ගතියක් තියෙන. අතිත්තෝ ඒ ලක්ෂණය සිද්ධාර්ථ කාමයේ භුක්ති විඳින ගමන් අවදි වෙලා බැලුවා. අවදි වෙන්න පුළුවන් වුණා සිද්ධාර්ථට ඒ දර්ශන කාමයේ මැද්දේ, ශ්‍රවණ කාමයේ මැද්දේ, ආග්‍රහණ කාමයේ මැද්දේ, රස කාමයේ මැද්දේ, ස්පර්ශ කාමයේ මැද්දේ. ඒකයි වේදනං වේදියමානෝ වේදනං වේදියාමීති පජානාති කියන්නේ. ඕක නොවිඳින වෙලාවක කරන දෙයක් නෙවෙයි වේදනානුපස්සනාව. ඒක තමයි සතිපට්ඨාන දේශනාවේදී අපිට බුදු පියාණන් වහන්සේ කියන්නේ මේක විඳින ගමන් අවදි වෙන්න කියලා. ඕක තමයි අමාරු වැඩේ. විඳිනකොට උඟ දෙනෙක් අපි නිදි. කාම නිද්‍රාවෙන් ඉන්නේ. ඔකට බුදුරජාණන් වහන්සේ පාවිච්චි කර වචන කාම මොච්ඡා කියලා. මොච්ඡා කියන වචනේ සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ අර සිහි මෝර්චාව කියලා එකක් කියන්නේ. සිහිසුන් බව කියලා. ඒ වගේ කාමයට අවදි වෙන්න උඟ දෙනකොට බෑ කාමයේ විඳින අවස්ථාව යනවා. සිද්ධාර්ථ අවදි වුණා. අවදි වුණාම තමයි හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනරිය වනත් සංහිතෝ කියන දේ සිද්ධාර්ථ වැටුණා. එහෙනම් එයා
ඊළඟට තේරුවා මේක අනිත් පැත්ත. මොකද්ද? මෙතනින් අයින් වෙලා ගියා. මාලිගාවෙන් අයින් වෙලා ඒ කාම වැඩපිළිවෙලෙන් නයිස් ක්‍රමෙ නික්මුණා. නික්මිලා ගිහිල්ලා සමන සම්පදායට ගියා. සමන සම්පදාය තෝරන්න ඇත්තේ මොකද සමහරුන්ගේ ආభాෂයේ සිද්ධාර්ථතර තිබුණා. සරුව මිත්‍ර වගේ කෙනෙක් තමයි ගුරුවරයා වෙන්නේ. අනිවාර්යයෙන්ම අපිට පේන විදිහට සරුව මිත්‍ර කාමාශක්ත බමුණු සම්ප්‍රදාය කෙනෙක් නෙවෙයි. ඔහු මේ උපනිෂද් ගුරුවරයෙක් හැටියට තමයි පේන්නේ. එතකොට සිද්ධාර්ථ තේරුවා මේ ශ්‍රමණ සම්පදාය. මේ ශ්‍රමණ සම්පදායේ කරන කියන මේ ආන්තික වැඩපිළිවෙල සිද්ධාර්ථ කෙරුවා. දුක්ඛං වේදනං වේදියමානෝ. ඒ දුෂ්කරතා ටික ඔක්කොම සිද්ධාර්ථ වින්දා. ශ්‍රමණවරුන්ගේ ප්‍රැක්ටිස් එක, ශ්‍රමණවරුන්ගේ භාවිතය සිද්ධාර්ථ කළා. හැබැයි ශ්‍රමණවරු අවදි වුණේ නැහැ. ශ්‍රමණවරුන්ගේ ඒ අත්තකිලමතානුයෝගයට සිද්ධාර්ථ අවදි වුණා. අවදි වුණාම සිද්ධාර්ථට පේනුණා ඒක හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ නොඋනට අනරියෝ අනත්ත සංහිතෝ දුක්ඛෝ අනරියෝ අනත්ත සංහිතෝ මේක හරි දුෂ්කර වැඩක්. මේක නිකන් වෙහෙස කර වැඩක්. දුක්ඛ අනරියං මේක අනාර්යක. මේකෙන් ආර්ය භාවයකටපත් වෙන්නේ පුද්ගලයා. අනත්ත සංහිතං අනර්ථයේ පිණිස හේතු වෙන එකක් කියලා. මොකක්ද අර දුෂ්කර ප්‍රතිපදාව. ඒකයි ස්වභාවය. ඉතින් අවදි වුණා සිද්ධාර්ථ. අවදි වුණාම එයාට මේක තේරුණා, අවබෝධ වුණා, වැටහුණා ප්‍රතිපදා. අන්න ඒකෙන් අවදි වුණා. සිද්ධාර්ථ කාමසුකල්ලිකාන් යෝගයට අවදි වුණා විතරක් නම් මධ්‍යම ප්‍රතිපදාවට එන්නේ නැහැ. එයා අත්තකිලමතාන යෝගයටත් අවදි වුණා. අවදි වුණාම උභවන්ති අනුපගම්ම න උපගම්ම අනුපගම්ම නොයිලඹ මජ්ක්‍ධිමා ප්‍රතිපදා තථාගතේන අபிසම්බුද්ධා චක්කුකරණී ඥානකරණී උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සම්මා. උපසම ඥානකරණී කියන වචනේ අපි කතා කරනවා. ඉතින් මේකේ හැබෑ తত্ত্বය අත්තකිලමතාන යෝගයේ කාමසුකල්ලිකාන යෝගයේ හැබෑ తত্ত্বය සිද්ධාර්ථ අවබෝධ කරගත්තා. උපසම සංසිඳීමක් වුණා. සංසිඳීමක් කියන්නේ මේ දෙකම ගැන උපේක්ෂයි. අත්තකිලමතාන යෝගය ගැන කාමසුකල්ලිකාන යෝගය ගැන. ඉතින් මේ සූත්‍රයේ පස්සට ප්‍රකාශනයක් එනවා උස්සාදනං අපසාදනං කියලා දෙක. උසස් කොට සැලකීමයි පහත් කොට සැලකීමයි කියලා දෙයක්. බුදුරජාණන් වහන්සේ ඒක න උස්සාදෙය්‍ය න අපසාදෙය්‍ය ධම්මමේව දේශේය කියලා මෙතන ඊළඟ දේශනාව අපට හමු වෙනවා. ඉතින්දී උදාහරණයේ හැටියට ගන්නේ මේ කාම පටිසන්ධි සුඛයයි අනිත් පැත්තෙන් අත්තකිලමතාන යෝගයයි. දෙක සමහරු එකක් උස්සලා කියන. අසුතවා පුතුජන උස්සාදනය කරනවා කාමසුකල්ලිකාන යෝගයට වැටෙන අය. ඒක උසස් කොට සලකනවා. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ඒවට අදාළ ව්‍යාපෘති ඔක්කොම උසස් කොට සලකන. ඒවට සම්මාන දෙනවා. ඒවා ඇගයීම් කරනවා. ඒවට බොහොම අවස්ථා සලසනවා. ඒවා උස්සාදනය කරනවා. ඒගොල්ලොම අර අත්තකිලමතාන යෝගයේ අපසාදනය කරනවා. කාමසුකල්ලිකාන යෝගයේ ඉන්න අය අත්තකිලමතාන යෝගයේ පහත් කොට සලකනවා. ඇයි මේක බොහොම පහත් කියලා. ඕකේ අනිත් පැත්ත අත්තකිලමතාන යෝගයේ ඉන්න අය ඒක උස්සාදනය කරනවා. කාමසුකල්ලිකාන යෝගයේ අපසාදනය කරනවා. Taman ඉන්න අත්තකිලමතාන යෝගයේ උස්සාදනය. ඒ කියන්නේ ඒක ඔසවලා තියෙන උසස් කොට සලකනවා. ඒක තමයි හොඳ මේක. ඒක තමයි ශ්‍රේෂ්ඨ මේක ආදී වශයෙන්. කාමසුකල්ලිකාන යෝගයේ අපසාදනය කරනවා. ඒක පහත් කොට සලකනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ගැටලුව දැනගන්න. උස්සාදනංච ජඤ්ඤා අපසාදනංච ජඤ්ඤා. උස්සාදනංච ඤත්වා අපසාදනංච ඤත්වා නේව උස්සාදේයන අපසාදේය ධම්මමේව දේශේය කියලා. ඊළඟට මෙතෙන්දි දේශනා කරන්නේ ඒක. මේක මේ අනුയോഗ දෙකට කාමසුඛ අනුയോഗයයි අත්තකිලමතා අනුയോഗයයි දෙකට සම්බන්ධව දේශනා කරා. ඒකයි මේවාට අවදි නොවි මේවා උපාදාන කරගෙන මේ උස්සාදන අපසාදන කරනවා. ඒක ලෝකේ හැටි. අපි ඒකත් ටිකක් කතා කරා එදා. ඔය කාමසුඛයට වැටිච්ච අය
පංචකාමයට විවිධ අර්ථකථන දීගෙන ඒවට විවිධ වටිනාකම් දීලා ඒක උස්සලා තියෙනවා. උස්සාදන කියන්නේ ඒක. අපි සිංහලෙන්ත් ওই වචනේ පාවිච්චි කරනවා. උසවා තැබීම, උස්සා තැබීම, උසස්යයි සැලකීම, උසස්යයි ප්‍රකාශ කිරීම. ඒවට පෙළඹවීම, යොමු කිරීම, අගය කිරීම, එහෙම පැත්තක් යනවා ඉතින්. මේක ලෝකේ තියෙනවා. අනිත් පැත්තෙන් අනිත් එක්කෙනාර එළඹිලා යොමු වෙලා ඉන්න කිලමතානුයෝගේ කාම ව්‍යාපෘති අත්හැරලා දාලා ඒවයින් දුරස් වෙලා ඉන්න එක අපසාදනය කරන පහත් කොට සලකනවා. ඒගොල්ලන්ගේ පැත්තේ ඉඳගෙන හිමයි කරන්නේ. අනිත් පැත්තට කිලමතානුයෝගයට ගිය අයත් ඕකම කරන උස්සාදන අපසාදන කරන. කිලමතානුයෝගය උසස් කියලා සලකන. ඒවට වඳිනවා, පුතනවා, ගරු කරනවා, සත්කාර සම්මාන කරනවා. අමාර කලින් කිව්වේ කලින් සාකච්ඡාවේදී මේ බෞද්ධ සමාජය තුල බෞද්ධ ප්‍රතිපදාව තුලම ඒවා තියෙනවා. ඔය දුෂ්කර දේවල් කරන අයට හරියට උස්සාදනය කරනවා. ඒ උස්සාදනය කරන අය අර කාමයේ භුක්ති විඳින අය අපසාදනය කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙන්නේ නස්සාදෙය්‍ය නපසාදෙය්‍ය. ධම්මමේව දේශේ මේකේ තියෙන ධර්මතාවයම කියන්න. ධර්මතාවයම මතු කරගන්න. දේශය කියන එකකින් අනිත් එක්කෙනාට කියන්න කියන අදහසකුත් තියෙනවා. නමුත් ඒ මතු කරගන්න අපි අපේ පැත්තෙන් බැලුවොත් උස්සාදන අපසාදන නෙමෙයි අපි කරන්න ඕනේ. මේකේ තියෙන ධර්මතාවය මතු කරලා ගන්න එක. මොකද්ද ධර්මතාවය? මෙතෙන්ද බුදු පියාණන් වහන්සේ ඒක හොඳට මතු කරලා අපිට දීලා තියෙනවා. අපිත් හැබැයි පොත කියුවට මදි කාමසුකල්ලිකා නියෝගයේ තියෙන හීන ගාම්මේ පෝතුජ්ජනික අනරිය අනත්ව සංහිත භාවය ඒක තමයි ඒකේ තියෙන ධර්මතාවය. ඒක දේශනාවේ තිබුණාට මදි අපි ඒක මතු කරලා ගන්න ඕන. අත් දකින්න ඕන, අත් විඳින්න ඕන. අත්තකිලමතාන යෝගයේ තියෙන හීන දුක්ඛං අනරියං අනත්ත සංහිතං. වචන තුනකින් ඒකේ ස්වභාවය මතු කරා. ධර්මතාවය. ඒකේ ස්වභාවය. ධම්ම කියන්නේ ස්වභාවයට. ඒක අපි මතු කරගන්න ඕන. අපි ওই අන්ත දෙකට බැසගෙන ඉන්නවා නම් අවදි වෙන්න කියන එකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඒකයි මතු කරගන්න ඕන. ඉතින් ඔය කාරණේ තමයි ඉතින් ඕක මතු කරගත්තොත් ඥානකරණී උපසමාය සංසිඳීමක් ඇති වෙනවා. මොකේ හිටියත් ඒ කියන්නේ අපි ඔය කාම සම්පත් වලින් ආඩ්‍යව හිටියත් එහෙම නැත්නම් ඒවයින් ඌනම හිටියත් අඩුපාඩුකම් සහිතව හිටියත් අපිට ඒව ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද අපි මේ දෙකේම ධර්මතාවය මතු කරගෙන තියෙනවා. සුඛං වේදනං වේදියමානෝ දැනට ජීවිතයේ සැප විඳිනවා වෙන්න පුළුවන්. හැබැයි අපි පජානාති. අවදි වෙලා ඉන්නේ සැපේ. අන්ධ වෙලා නැහැ. නිද්‍රාගත වෙලා නැහැ. මෝහණය වෙලා නැහැ. අනිත් පැත්තට අර මම මුලින් කියපු ජීවත් වෙන පරිසරයේ වටපිටාවේ තමන් එක්ක ජීවත් වෙන අය කරන රාජකාරිය ලැබිච්ච වගකීම් යුතුයකම් සම්බන්ධතා හරහා කිසියම් දුෂ්කරතා ටිකක් ජීවිතේට එළඹිලා යොමු වෙලා තියෙන්න පුළුවන්. දුක්ඛං වේදනං වේදියමානෝ. එහෙම වෙන්නත් පුළුවන්. හැබැයි ඒ ටිකට අවදි වෙන්න පුළුවන් අපිට. සිහිනුවන පවත්වන්න පුළුවන්. පජානාති. එතකොට ඒකේ තියෙන අර ස්වභාවයේ දුක්ඛ ස්වභාවය පේනවා. දුක්ඛෝ අනරියෝ අනත්ත සංහිතෝ. අරක සුඛ වේදනාව හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ. ඉතින් ওই දෙකට අවදි වුණාම ওই දෙකම අපි ප්‍රශ්නයක් නැහැ. ওই දෙක තුලින්ම තමයි අපි මැදට ඇවිල්ලා ඉන්නේ. ওই එකකින් ওই දෙකේ දෝලණය වෙන්න පුළුවන්. පිටින් විට ඒවා හේතුඵල ධර්මානුකූලව වෙන දේවල්. පිටේක අපි සැප විඳිනවා වෙන්න පුළුවන්. සුඛං වේදනං වේදියමානෝ. පිටේක දුක්ඛං වේදනං වෙන්නත් පුළුවන්. ওই දෙකෙන්ම තොර අවස්ථාව අදුක්ඛම සුඛං වේදනං වෙන්නත් පුළුවන්. ඉතින් අපි අවදි වෙලා හිටියොත් ඒ කියන්නේ සිහිනුවන උපද්දගෙන හිටියොත් අපි ඉන්නේ මැද. චක්කුකරණේ, ඥානකරණේ, උපසමාය, අභිඥාය. අපි කතා කරා මේ අභිඥා කියන ස්වභාවය. සංඥා, විඤ්ඤා, පඤ්ඤා, අභිඥා වශයෙන් අපි ඔක කතා කරලා තියෙනවා. ගැඹුරු අවබෝධයක් සහිතවයි ඉන්නේ. දුකේ ඉන්නෝ නම් දුක ගැන, සැපේ ඉන්නෝ නම් සැප ගැන. සම්බෝධ මන අවබෝධයකින් යුතුවයි. එතකොට එහෙම ඉන්නවා නම් අපි නිබ්බාන නිවිලා ඉන්නේ. මේක නිවීමට හේතු වෙනවා. ඉතිකෝ කනේතං උත්තං කිංචේතං පටිච්ච උත්තං. මෙහිම කිව්වේ මොකක් සම්බන්ධ කරගෙන
ද අයමේව අරියෝ අට්ටංගිකෝ මග්ගෝ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්බන්ධ කරගෙන මේක කිව්වේ. සම්මා දිට්ඨි සම්මා සංකප්ප ආදී වශයෙන්. ඉතින් මේකෙදි කරන්නේ ඇත්තටම ওই අන්ත දෙකට අවදි වෙන්න. අන්ත දෙකට අවදි වෙලා අන්ත දෙකෙන් අපිට පුළුවන්කම තියෙනවා අපිට බැහැර වෙන්න. දැන් දිට්ඨි ගත්තොත් පළවෙනි මාර්ගාංගයේ ගත්තොත් ඔය දිට්ඨිය තියෙනවා දෘෂ්ටිය තියෙනවා කාමසුකල්ලිකානුയോഗ දිට්ඨිය තියෙනවා. අත්තකිලමතානුയോഗ දෘෂ්ටි තියෙනවා. ඒ කියන්නේ සමහර අයගේ දෘෂ්ටි තියෙන්නේ දිට්ඨි තියෙන්නේ මේ කාමසුඛයේ තුල තමයි ඒක තමයි ජීවිතේ ඒක තමයි ඉන්න ඕනේ ඒක තමයි සැපය ආදී වශයෙන්. අනිත් පැත්තට තවත් පිරිසකගේ තියෙනවා මේ අත්තකිලමතානුയോഗයයි හරි ඒක තමයි ආදී දෘෂ්ටිය. එහෙම දිට්ඨි තියෙනවා. දිට්ඨියේ අන්ත දෙකට වැටෙනවා. එතකොට මිච්ඡා දිට්ඨි කියලා දෙකම අපිට කියන්නේ. ඒ දෙකෙන් මැදට ආපුවම තමයි අපි සම්මා දිට්ඨි කියන්නේ. ඒක සම්මා දිට්ඨිය විස්තර කරන විදිය බලන්න අපි ඔය කලින් පටිපදා දේශනවලදීත් ඕක සාකච්ඡා කරලා තියෙන. ඒ වගේම සතිපට්ඨාන දේශනාවේ ධම්මානුපස්සනාවේ සත්‍යපබ්බේදීත් මම හිතන්නේ අපි කතා කරලා තියෙනවා. මේ සූත්‍රයේදී මේ ඉස්සරහට අපි කතා කරන සත්‍ය විභංග සූත්‍රයේදී ඒක පැහැදිලි කරන සම්මා දිට්ඨි. දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනිය පරිපත්තය ඥානං. එතකොට යම් දෙයක් පිළිබඳව මේ කොහොමද දුක දුෂ්කරතාව මතු කරන්නේ? කොයි ආකාරයෙන්ද? මේ දුෂ්කරතාව මතු කිරීමේ හේතුව කුමක්ද? දුෂ්කරතාවේ මිදීම කෙසේද? මිදීමේ මඟ කුමක්ද? කාමසුකල්ලිකාන යෝගයට අදාළවත් අත්තකිලමතාන යෝගයට අදාළවත් දුක එහෙමම තියෙනවා. ඒ අන්ත දෙකට වැටෙන්නේ නැතුව අපි මේ ගත කරන කාමභෝගී ජීවිතයේ ඇතුලේ දුක මතුවෙන්නේ කොයි විදිහටද? දුක්ඛේ ඥාන. ඒවට හේතු මොනවාද? සමුදය ඥාන. මේක මේ වර්තමාන ජීවිතයේ තුලින් දකින්න එකක් මිසක අතීත කතා හරි අනාගත මොනවා හරි දේවල් අල්ලගෙන හරි කරන එකක් නෙවෙයි. දැන් ගත කරන වර්තමාන ජීවිතයේ තුල අපි ගත කරන්නේ කාමසුඛයට බර ජීවිතයක් වෙන්න පුළුවන්. අපිට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ තියෙනවා වෙන්න පුළුවන් ඒවා. භුක්ති විඳිනවා වෙන්නත් පුළුවන්. ඔය ලෞකික දේවල් වල යම් අඩුපාඩුවක් නැති ජීවිතයක් ගත කරනවා වෙන්න පුළුවන්. හැබැයි අපි ඒකට අවදි වෙන්න ඕන. අවදි වෙලා බලන්න ඕන මේක ඇතුලේ දුෂ්කරතා දුක්ඛ තත්ත්වයන් මතු කරන හැටි. දුක්ඛේ ඥාන. ඒක ඥානනේ කරගන්න. ඒ වගේම ඒකට හේතු දකින්න. දැන් ඔය කාමභෝගී ජීවිතේ නැත්තම් ජීවිතයට අවශ්‍ය මූලික පහසුකම් වලින් අඩුපාඩුවක් නැති ජීවිත ඇතුලේ සැපමද තියෙන්නේ. දුක කියලා එකක් නැද්ද කියලා හොඳට බලන්න. බලපුවම අපිට ඒකේ සමුදය හොයන්න පුළුවන්. ඒ දුක්ඛේ සමුදය හොයන්න පුළුවන්. සමුදය හොයාගත්තොත් සමුදය කියන්නේ හේතුවනේ. නිරෝධේ සාක්ෂාත් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒ දුෂ්කරතාවය මගහරවන්න පුළුවන්. වාක් වෙලාවට ඕය තියෙන්නේ සංකල්පීය ගැටලු, දෘෂ්ටිමය ගැටලු තියෙන උගක් වෙලාවට. ඒක මගහරවන්න පුළුවන්. අපිට තේරෙනවා මේවා හේතුඵල ධර්මානුකූලව සිද්ධ වෙන දේවල්. කාම භෝගීත්වයේ ඇතුලේ කරන මේ අරගල ගහමරා ගැනීම, චිත්ත පීඩා, මේ කෙලෙසීම්, අවමාන, අපහාස, නිന്ദා ගැහැට අත්තකිලමතාන යෝගයටත් වැඩිය බොහෝ දුක් අන්තර්ගත වෙලා තියෙන්නේ කාමසුකල්ලිකාන යෝගයට. දැන් අත්තකිලමතාන යෝගයට ගියපු අය යුද්ධ කරනවද? දේශ සීමා අරගල කරනවද? එකිනෙකා මරා ගන්නවද? නැහැ. පරිසරය විනාශ කරනවද? නැහැ. ඔක්කොම තියෙන්නේ කාමසුකල්ලිකාන යෝගය ඇතුළේ. මේ කාමයට තියෙන පොරබැදිල්ල, මේකට අන්ධ වෙච්ච ගතිය, ඒක ඇතුළේනේ යුද්ධ තියෙන්නේ. ඒක ඇතුළේ දේශීය මාර්ගල තියෙන්නේ. ඒක ඇතුළේ මරා ගන්න. ඔක මේ රටවල් විදියට නෙවෙයි, ගම් නගර විදියටත්, ගෙවල් දොරවල් විදියට අල්ලපු වත්ත මේ වත්ත. අල්ලපු වත්තත් ඕනේ මේ වත්ත ඇතුළේම මේ ගෙදර ඇතුළේම අපි ගැඹුරින් බැලුවොත් මිනිස්යන්ගේ තියෙන
එහෙනම් වැඩිපුරම මේ ප්‍රශ්න ගැටලු තියෙන්නේ අත්තිකිලමතාන යෝගයට ඇදී කාමසුකල්ලිකාන යෝගය. ඒකයි බුදුරජාණන් වහන්සේ ඒක හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ කියන වචන පාවිච්චි කරේ. අනරියෝ අනත්ත සංහිතෝ වචන 5ක් පාවිච්චි කරා. අත්තිකිලමතාන යෝගය ගැන යෙදුවේ දුක්ඛෝ අනරියෝ අනත්ත සංහිතෝ විතරයි. ඒක හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ කිව්වේ නැහැ. හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ කිව්වේ නැහැ. හැබැයි ඒක දුක්ඛෝ දුෂ්කර නිකන් දුක් අනවශ්‍ය දුක් විඳින්න. ඒ වගේම අනරියෝ ඒ තුල ආර්ය භාවයටපත් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. අනත්ත් සංහිතෝ ඒක අනර්ථයේ පිණිස හේතු වෙන වැඩ පිළිවෙලක්. නමුත් කාමසුකල්ලිකාන් යෝගී වගේ හීන ගතියක්, ග්‍රාම්‍ය ගතියක්, පෝතුජ්ජනික ගතියක් ඒකේ නැහැ. ඉතින් අපි හිතාගෙන ඉන්නේ කාමසුකල්ලිකාන් යෝගය මහ ලොකු එකක් කියලා. වැදගත් එකක් කියලා. අපි නෙමෙයි අසුතවා පුදුජන මට්ටමේදී ඒක එහෙම හිතෙනවා, හිතා ගන්නවා. අපිත් අසුතවා පුදුජන ඉන්න කාලේ එහෙම හිතුවා. මේ කාම සම්පත් පිළිබඳව මහා ලොකුවට කතා කරා, මහා ලොකුවට හිතුවා. නමුත් අපිට පේනවා දැන් ඒක ඇතුලේ තියෙන හීන ග්‍රාම්‍ය පුදුජන ගති. ඒක අවබෝධ වීමයි අවශ්‍ය කරන්නේ. ඒක අවබෝධ වුණාම පුද්ගලයා මැදමාවතට මධ්‍යම ප්‍රතිපදාවට එනවා. එතකොට අර දිට්ඨිය දුක්ඛේ ඥානේ, දුක්ඛ සමුදය ඥානේ, නිරෝධේ ඥානේ, පටිපදා ඥානේ ඇති වෙනවා. අත්තිකිලමතාන යෝගයේදීත් ඒත් කොහොමමයි අවදි වුණොත්, සතිමත් වුණොත් අත්තිකිලමතාන යෝගයේ දුක්ඛය අවබෝධ කරන්න පුළුවන්. ඒකට හේතුවත් අවබෝධ කරන්න පුළුවන්. ඉතින් ආර්ය ප්‍රතිපදාවට එන්නේ ওই විදිහට. සම්මා දිට්ඨියට එනවා මොකක් ගැනද? මේ අන්ත දෙක ගැන. සම්මා දිට්ඨිය ඇතුලේ අන්ත දෙකේ ඇතුලේ තමයි මේ දුක්ඛ තියෙන්නේ. කෙලස් තියෙන්නේ. අනවබෝධයන් තියෙන්නේ. ඒකෙන් දුරස් වීම තමයි සම්මා දිට්ඨිය. සංකල්ප අපේ වෙනස් වෙනවා. මේ කාම සංකල්ප, ව්‍යාපාද සංකල්ප, විහිංසා සංකල්ප තමයි මේ කාමසුකල්ලිකාන යෝගයේ වැඩිපුර තියෙන්නේ. ඉතින් අත්තිකිලමතාන යෝගයට ගියාම ඒවයිත් තියෙන ඔය දුක්ඛ සංකල්ප මුවක් තියෙන්නේ, මෝහ සංකල්ප තියෙන්නේ අත්තිකිලමතාන යෝගය තුල. අර ඒක උස්සාදන ගතිය, උසස් කොට සලකන ගතිය ආදී ලක්ෂණ බුදුරජාණන් වහන්සේ ඒක හැඳින්වුවා. හරිය පරිේශන දේශනාව කියවල බලන්න මජ්ක්‍ධිම නිකායේ හරිය පරිේශන සූත්‍රය නැත්නම් පාසරාසි සූත්‍රය කියලා සඳහන් වෙනවා. එතෙන්දී ලස්සන උපමා දෙකක් කියනවා මේ අන්ත දෙකට. කාමසුකල්ලිකාන යෝගයේ හරියට පිටත් තෙත ඇතුළත තෙත දර කොටයක් වගේ කියලා. ඒකෙන් ගිනි අවුලවන්න බෑ කියලා. අත්තිකිලමතාන යෝගය ගැන කියන්නේ පිටත තෙත, පිටත වියලි. අත්තිකිලමතාන යෝගය ගැන කියන්නේ පිටත වියලි, ඇතුළත තෙත දර කොටයක් වගේ කියලා. පිටින් වියලි ගතිය කියලා කිව්වේ ඒගොල්ලෝ අර කාම වැඩපිළිවෙලෙන් අයින් වෙලා නෙක්ඛම්ම වෙලා ඉන්නේ. කාම වස්තු සහ කාමීත්‍යාවන්ගෙන් දුරස් වෙලා ඉන්නේ. නමුත් ඇතුළත කාම විතර්ක ටික එහෙමම තියෙනවා. කාම විතර්ක ටික තියෙනවා. අභ්‍යන්තරයේ එහෙමම තෙත් ගතිය තියෙනවා. කාමෙන් තෙත් වෙලා ඉන්නේ ඇතුළත. ඒතර අපිත් බලන්න ඕන ඔන්න ඕක. අපිත් ওই දර කොට දෙකෙන් මොන කොටේද කියලා. ආර්ය වෙනකොට තුන්වෙනි එක. තේනවා. තුන්වෙනි දර කොටේ ඇතුළතත් වියලි, පිටතත් වියලි. එතකොට පිටත වියලි කියන එක තමයි ඉස්සර වෙලා ගන්නෙ. පිටත වියලීම කියන එකෙන් අදහස් කරන්නේ ජීවිතයේ අනවශ්‍ය කාම වස්තු සහ කාමී ක්‍රියා ආදීන් ඉවත් වීම. ඇතුළත වියලි කියන එකෙන් අදහස් කරන්නේ කාම සංකල්ප වලින් අයින් වීම. එතකොට පුද්ගලයා තුන්වෙනි දර කොටේ ගිනි අවුලවන්න පුළුවන් කියලා කියන බුදුරජාණන් වහන්සේ. ඒකයි ස්වභාවය. ඉතින් ඔය විදිහේ ස්වභාවයක් පෙන්නනවා මේ ශ්‍රමණ සම්ප්‍රදාය නැත්නම් ඔය අත්තිකිලමතාන යෝගයට වැටිච්ච අයගේ සහ කාමසුකල්ලිකාන යෝගයට වැටිච්ච අයගේ ස්වභාවය උපමාවකින් පෙන්නන. තුන්වෙනි උපමාව ආර්ය. ඒ කියන්නේ ඇතුළතත් පිටතත් වියලි දර කොටේ කියන. මේ විදිහට පෙන්නන. ඉතින් අපේ ප්‍රතිපදාව ඒක. දර කොට තමයි අපි වෙනසකට තියෙන්නේ. පිටතත් ඇතුළතත් වියලිලා. ඒ කියන්නේ කාම
වස්තු සහ කාමී ක්‍රියාවන්ගෙන් උපරිම වශයෙන් බැහැර වෙලා තියෙන. ඊළඟට මේවා පිළිබඳව අර සංකල්ප, කාම සංකප්ප, ව්‍යාපාද සංකප්ප, විහිංසා සංකප්ප ඒවයින් බැහැර වෙලා. ඒක තමයි මජ්ක්‍ධිමා පටිප සම්මා සංකප්ප කියලා කියන්නේ. අපි මේවා ගැන උස්සාදන අපසාදන කිරීමක් නෑ. මජ්ක්‍ධිමා පටිපදාවට මේ අත්කිලමතාන යෝගයට එවිලා ඒක උසස්සිය අරක පහත් කියන්නේ නෑ. කාමසුකල්ලිකාන යෝගයේ ඉඳගෙන ඒක උසස්සිය අරක පහත් කියන්නේ නෑ. අපි දකිනවා දෙකේම. නේව උස්සාදේයන අපසාදේය ධම්මමේව දේශේ. අපි මේ දෙකේම තියෙන එකක තියෙන හීන ග්‍රාම්‍ය පෝතුජ්ජනික අනරිය අනර්ථ සංහිත ගතිය අපි දකිනවා. ඒකේ ඉන්නවා. අත්කිලමතාන යෝගයේ ඉන්නවා නම් ඒකට වැටිලා තියෙනවා නම් ජීවිතේ අපි ඒකට ඇදගන්නේ නැහැ. කාමසුකල්ලිකාන යෝගයට ඇදගන්නෙත් නැහැ. ඒකට ජීවිතේ වැටිලා තියෙන්න පුළුවන්. හේතුඵල ධර්මානුකූලව. හැබැයි ඒකේ තියෙන හීනෝ ගම්ම පෝතුජ්ජනික අනරිය අනර්ථ සංහිතෝ ගතිය හේතුඵල ධර්මානුකූලව ජීවිතයේ අත්කිලමතාන යෝගයට ඇද වැටිලා තියෙනවනම් ඒකෙත් තියෙන දුක්ඛෝ අනරියෝ අනත්ත සංහිතෝ කියන ලක්ෂණය අපි අවබෝධ කරගන්නවා. එහෙනම් එකක්වත් උස්සාදනය කරන්න, එකක්වත් අපසාදනය කරන්න දෙයක් නැහැ. ධර්මතාවයම අපිට කියන්න පුළුවන් ධම්මමේව දේශේයි. ඒක ඇත්තම தත්ත්වය, යථා ස්වභාවය, යථා භූතය, තතතාව අපිට පැහැදිලි කරන්න ඕනේ. මොකේ හිටියත්, කාමසුඛ අනුයුංජනාවක හිටියත්, කිලමතාන යෝගයක හිටියත් අපි ඒවට බලෙන් බැහැගන්නේ නැහැ. බලෙන් බැහැ ගන්න තරම් මෝඩ නෑ අපි. ඒ වගේ දේවල් වලට. හැබැයි ජීවිතේ යම් ප්‍රමාණයකට ওই වට ඇදගෙන වැටෙන්න ඉඩ තියෙනවා. කාමභෝගී ජීවිතයක් ගත කරනවා වෙන්න පුළුවන්. පංචකාමයන්ගෙන් අඩුපාඩුවක් නැති සිද්ධාර්ථ වගේ. සිද්ධාර්ථ වගේ අපි අවදි වෙලා ඉඳිමු. අවදි වෙලා හිටියම අපිට තේරෙනවා මේ විඳින කාම සුඛය නැත්තම් පංචකාමයෙන් අඩුපාඩුවක් නැති ජීවිතය ඇතුලේ ඇලෙන්න ගැටෙන්න මුලා වෙන්න දෙයක් මේකේ නෑ. මේක අනිත්‍යයි අනාත්මයි ආදී වශයෙන් කියලා. එතකොට අපිට සිද්ධාර්ථ වගේ යම් අබිනිෂ්ක්‍රමණයක් කරන්න පුළුවන්. ඒ කියන්නේ එතකොට හිතන්න එපා මේ ඒ කියන්නේ ඔය හාමුදුරුවෝ කියන්නේ මහාන වෙන්න යන්න කියන එක තමයි කියන්නේ. භාර්යාව දරුවෝ දාලා නැත්තම් ස්වාමි පුරුෂයා දරුවෝ දාලා ධන දාන්නේ වස්තු ව්‍යාපාරයට කටම් දාලා මහාන වෙන්න යන්න කියන එක තමයි ඔය කියන්නේ. නෑ. එහෙම යන්න පුළුවන් ඇත්තෝ ගියාට කමන්නේ යන්න ගිහිල්ලා නිකන් අනවශ්‍ය අවුල් හදා ගන්න ඕනේ නෑ. හැබැයි අබිනිෂ්ක්‍රමණය කරන්න පුළුවන්. ඒක ඇතුලේ ඉන්න පුළුවන් Tamanට. ඒවයි ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැතුව බොරු සංකල්ප පටලවා ගන්න නැතුව බොරු මානයන් මේ පිළිබඳව ඇති කරගන්න නැතුව මේ Taman උපයාසපයාගෙන තියෙන Tamanට උරුම වෙලා තියෙන මේ කාම සුඛයට එහෙම නැතුව Tamanට ඉන්න පුළුවන්. අල්ලිකානු යෝගය ඇලෙන්නේ නැතුව අල්ලික වෙනවා කියලා කියන්නේ මනසින් වෙන දෙයක්. අතින් අල්ලනවනේ. අල්ලික ඇලෙනවා අල්ල ගන්නවා කියන එකෙන් අදහස් කරන්නේ අතින් නෙවෙයි. අතින් නෙවෙයිනේ අපි මේව කොහොමදත් අල්ලගන්නේ. මනසින්නේ මනසින් අල්ලපුවාමනේ අතිනොත් ඇල්ලෙන්නේ නේ. ඉතින් ඇල්ලෙන්නේ නැතුව ඉන්න පුළුවන්. මධ්‍යම ප්‍රතිපදාව තුළ ඉන්න පුළුවන්. විසංයුත්තෝ විප්පමුත්තෝ විමරියාදිගතේන චේතසා විහෙරති. චේතසා එතන තමයි හදා ගන්න ඕන බුදුරජාණන් වහන්සේගේ දේශනාව මේ. විප්පමුත්තෝ විසංයුත්තෝ විමරියාදිගතේන චේතසා විහෙරති. විප්පමුත්තෝ මනවින් මිදිලා. විසංයුත්තෝ මේවට බැඳිලා නැහැ. විමරියාදිගත චේතසා විමරියාදි මොකද්ද මේ මරියාදාව කියන්නේ? ලිමිට් එක සීමාවට මරියාදා කියලා කියනවා. එතකොට විමරියාදි සීමා මායිම් රහිතයි. ඔකට සීමා මායිම් වැටකොඩු දාගෙන නැහැ. ඒව අතහැරලා තියෙන්නේ මොනවද ඔය සීමා මායිම්? මම ඒතම්මම ඒසෝ අමස්මි ඒසෝ මේ අත්තා. මම මගේ මට ඕන හැටියට. ඔය තමයි මරියාදා. විමරියාදිකතේන චේතස. විමරියාදිකත
සීමා මායෙන් අත්හල සිටින් අපිට කටයුතු කරන්න පුළුවන්. එතන තමයි නිවන. එතන තමයි සැනසීම. එතන තමයි නිබ්බානේ. නැත්තම් ඉන්න තැනින් වෙන තැනකට යන එක නෙමෙයි. ඉතින්ට ගියත් ඔය සීමා මායෙන් දාගෙන යනවනම් එතන නෑ. විප්පමුත්ත විසංයුත්ත විමරියාදිගත චේතස ලක්ෂණයක් එතන නෑ. ඒක නිසා තැන මාරු කිරීම, ජීවිතේ මාරු කිරීම, ගෙදරින් පන්සලට යන එක, පන්සලෙන් භාවනා මධ්‍යස්ථානයට යන එක, භාවනා මධ්‍යස්ථානෙන් කැලේට යන එක නෙමෙයි. එහෙමනේ අපේ තැන් මාරු කෙරෙන්න. ගෙදර බෑ පන්සලට හරි ආරාමයට යන්න. එතනත් බෑ භාවනා මධ්‍යස්ථානයකට හුදකලා දැන. එතනත් බෑ කැලේට යනවා තනියම. තැන් මාරු කිරිල්ල නෙමෙයි මේ බුදුරජාණන් වහන්සේගේ තැන් මාරු කිරිල්ලක් ගැන කතාවක් නෑ. ස්ථාන මාරු කිරිල්ලක් ගැන. ඉන්න තැන් වල ඉඳගෙන විහෙරති අනිශ්චිතෝ. ඉන්න තැන් වල ජීවත් වෙනවා අනිශ්චිතෝ. ඒ අනිශ්චිත භාවය ගොඩනගාගන්නේ මූලික වශයෙන් මනසින් ඒක දෘෂ්ටිමය සහ සංකල්ප වශයෙන් ඇති කරගන්න. දෘෂ්ටිමය වශයෙන් ගත්තොත් ගැඹුරු අවබෝධයටපත් වීම හරහා දැක්ම වෙනස් වීමත්, සංකල්ප අපේ සිතුම් පැතුම් රටාව වෙනස් කර ගැනීම. එතනින් පස්සේ වාචා කම්මන්ත ආජීව වෙනස් වෙනවා. වචනේ යන්තවලට ආන්තික වචන පාවිච්චි වෙන්නේ නැහැ. සුකල්ලිකාන යෝග වචනයි, කිලමතාන යෝග වචනයි භාවිතා වෙන්නේ. ඒවට තමයි මුසාවිසුනා පරුසා සම්පප්පලාපා කියන්නේ. උස්සාදන අපසාදන වචන. ඒක තමයි බොරු තමන්ගේ අත්ත කිලමතාන යෝගයේ තමයි හොඳ මේක උසස් මේක. ඒක බොරු ඉතින්. ඒක බොරුවක්. කාමසුකල්ලිකාන යෝගයේ හොඳ මේක කිව්වොත් ඒක බොරුවක්, මුසා. ඒවා සම්පප්පලාප. ඇත්ත කතාව නම් කාමසුකල්ලිකාන යෝගයෙන් සත්‍යං වාචං. ඇත්ත වචනේ. ඇත්ත කතාව නම් කාමසුකල්ලිකාන යෝගය කීනයි ගාම්මේ පූතුජ්ජනික අනරිය අනර්ථ සංහිතයි. එහෙම කිව්වොත් ඇත්තයි. එහෙම කිව්වොත් ධම්මමේව දේශෙයි. ඇත්තම කිව්වා වෙනවා. අත්තකිලමතාන යෝගේ දුක්ඛ අනරියෝ අනත්ත සංහිතෝ. ඒකත් උස්සාදනය කරන්න දෙයක් නැහැ. උස්සන්න දෙයක් නැහැ ඒකේ. ඒකත් දුෂ්කරයි. අනාර්යයි. අනර්ථයේ පිණිස හේතු වෙන එකක්. එහෙම කිව්වොත් සම්මා වාචා ධම්මමේව දේශෙයි. ධම්ම දේශනාවක් වෙන එක. ඇත්ත తත්වයේ කීම ධම්ම දේශනා කියලා කියන්නේ මෙතන. විභංගාරයන විභංග සූත්‍රයේ. ඔන්න ඔය විදිහට. ඉතින් සම්මා දිට්ඨි සම්මා සංකප්ප වාචා කම්මන්ත ආජීව කියන්නේ අපේ සාමාන්‍ය දීපෑත්ම වචන කතා බහ කිරීම. කම්මන්ත කියන්නේ කායික ක්‍රියාකාරකම්. ආජීව කියන්නේ අපේ ජීවනෝපාය. ඒවා කෙලින්ම නිවන් මගේ ඒවා. නිවන් මගේ අංග. කතා බහ, වැඩ, දීපෑත්ම. ඒවා නිවන් මගේ අංග. සිතුම් පැතුම්, දැක්ම. මේවා මේ නිවන් දකින්නේ මේ ඕව තමයි. අපේ කතා බහය නිවන් දැකලා තියෙනවා. වාචා සම්මා වාචා වෙලා තියෙනවා. කම්මන්ත නිවන් දැකලා තියෙනවා. කරන කායික ක්‍රියා කම්මන්ත කියන්නේ. ඒවා මැදමාවතේ තියෙනවා. අන්තවලට වැටෙන්නේ. දානගත දත්තා දාන කාමීත්‍යාචාර වලට දාන්නේ නැතුව ඒව කාමසුකල්ලිකාන යෝග පැත්තෙන් ගත්තී. අනිත් පැත්තෙන් කය වෙහෙසවන නැත්නම් අත්තකිලමතාන යෝගයට දාන්නේ නැතුව ඒව හුදෙක් ප්‍රයත්න සඳහා කරන නිවැරදි කායික ක්‍රියාකාරකම් බවට පත් වෙනවා. එතකොටයි ඒක සම්මා කම්මන්ත වෙන්නේ. ආජීවයත් දීපෑත්ම කියන එක මේ කාමයේ භුක්ති විඳීම සඳහා ජීවත් වෙනවා නෙමෙයි. එතකොට ඒක මිච්ඡා ආජීවයක් වෙනවා අන්තයකට යන. අනිත් පැත්තෙන් දීපෑත්ම හරියට කරන්නේ නැත්නම් ජීවිතයට අවශ්‍ය කරන දේවල් උපයාස අපයාගෙන ඒ නිසි ආකාරයට කරන්නේ නැත්නම් ඒක අත්කලමතාන යෝගයකට වැටෙනවා. ජීවිතේ වෙහෙසකටපත් කිරීමක් බවට පත් වෙනවා. එහෙම ඉන්න හුඟක් අය. මේක මතක තියාගන්න මේ බණ භාවනා කරන්න ගිය අයගේ විතරක් නෙමෙයි මේ අත්කලමතාන යෝගයේ තියෙන. සමහර අය ජීවිතයට අවශ්‍ය කරන දේවල් උපයාස අපයා ගන්න නැහැ ප්‍රමාණවත් තරමින්. හරියට රස්සාවක් කරන්නේ හරියට දෙයක් උපයන්නේ නැහැ. උපයන දේ බීලා නැත්තම් මද්ද්‍රව්‍ය වලට අරවට මේවට දුරාචාරයට දුෂ්චරිතයට යොදනවා. එතකොට තමන්ගේ ජීවිතේ හැමදාම දුෂ්කරයි කටුකයි. අඬ ඉන්නේ හැමදාම. අම්මට අප්පට බයිනවා, ආණ්ඩුවට බයිනවා, අවුවට වැස්සට බයිනවා. තමන්ට කාලකන්ණිය කියා ගන්න. කොහොම මිනිස්සු නැද්ද කියලා බලන්න. ඊළඟට තමන්ගේ අබුදරුවෝ ඉන්නවනම් ඒගොල්ලන්ට මොකද කරන්නේ? ඒ අයත් ඒ දුෂ්කරතාවයටම ලක් කරනවා.
ඒ තත්වයටම ලක් කරනවා. එතකොට ආජීවය අත්කිලමතාන යෝගයට ගෙනල්ලා තියෙනවා. විහිසකර තත්වයටම එතෙන්ට එන්න අවශ්‍ය නැහැ. සමාජීවයට ගොඩනගන්න පුළුවන්. ඒකයි මේ බුදුදහමේ තථාගත දහමේ අපිට පෙන්වලා දෙන්න දෙය. එතනයි නිවන තියෙන්නේ. එහෙම නැත්නම් අනිත් පැත්තෙන් ආජීවයේ කාමසුකල්ලිකා නියෝගයට ගෙනවා. අනිත් මිනිස්සුගේ එකත් කඩා වඩාගෙන භුක්ති විඳිනවා. උදුරුගෙන රැස් කරගෙන ගොඩ ගහගෙන කාමයේ භුක්ති විඳින එකක් නෙමෙයි. ඒක හීනෝ ගම්ම බෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ. අරක දුක්ඛෝ අනරියෝ අනත්ත සංහිතෝ. ඉතින් උබෝ අන්තය අනුපගම. ඒ අන්ත දෙකට නොඇති. එතකොටයි ආජීවයේ සම්මා ජීවේ. මෙතන දිවි පැවැත්මේ ගුණාත්මක භාවයක් වර්ධනය කිරීම අදහස් කරන්නේ. ඉතින් ওই විදිහට වාචා කම්මන්ත ආජීව තමයි මේ ක්‍රියාත්මක අවස්ථාව. අර සංකල්පයි දෘෂ්ටි ක්‍රියාත්මක වෙන අවස්ථාව තමයි ඔය වාචා කම්මන්ත ආජීව කියන්නේ. ඉතින් ඔය සඳහා අපිට ඕන වෙනවා ඉතිරි මාර්ගාංග 3. සති සමාධි විරිය. සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. හිත ඒ කාර්මුණක තියාගන්න, සතිය පවත්ව ගන්න. ඒ වගේම වෑයම උත්සාහය අවශ්‍යයි. ව්‍යායාම කරන්න අවශ්‍යයි. වෑයමක් කරන්න අවශ්‍යයි. එහිමයි මජ්ක්‍ධිමා පටිපදාව. ඉතින් හොඳයි අපි ඔය සාකච්ඡා කළේ මේ අරණ විභංග සූත්‍රයේ අරණ තත්වයෙන් කොහොමද අරණ විහාරී වෙන්නේ කියලා. කියන්නේ නිකලස් ජීවිතයක් ගත කරන්නේ. රණ විහාරී නෙමෙයි අරණ විහාරී කෙනෙක් වෙන්නේ කොහොමද කියලා. ඉතින් ඒකට ඕවා තමයි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. මේ අන්තවලට වැටෙන්න එපා. අන්ත උස්සාදන අපසාදන කරන්න එපා. අපි ඕවා හරියට කරනවා. තමන්ගේක උස්සනවා අනිත් එක්කෙනාගේක පහත් කරනවා. ඉන්න එක මොකක් හරි උපාදාන කරගෙන. ඉතින් එහෙම නැතුව ඒක රණ කෙලස් අරණ වෙන්න නම් නිකලස් වෙන්න නම් නේව උස්සාදේයන අපසාදේය ධම්මමේව දේශේ. උස්සාදන අපසාදන කරන්න එපා. හැම එකෙම ඇත්ත తත්වයේ යථා తත්වයේ ඇති තතු තේරුම් ගන්න, පිළිගන්න, කියන්න, කරන්න. තේරුම් ගන්න, පිළිගන්න, කියන්න, කරන්න. ඔය ටිකනේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන. තේරුම් ගන්න දිට්ඨි, පිළිගන්න සංකප්ප, කියන්න වාචා, කරන්න කම්මන්තාජී. ඉතින්ට එන්න පුළුවන් අපිට. එතකොට එතන නිවීම සැනසීම තියෙනවා. අන්තවලට නොඇති, අන්තගාමී නොවි. අනුയോഗ කියන වචනේ පාවිච්චි කරා. වැටිලා තියෙන தත්ත්වය ග්‍රහණය කරගන්න. ඒකේ අන්ධ විදිහට යෙදෙනවා. කාමසුකල්ලිකා අනුയോഗ, අත්ත කිලමත අනුയോഗ. මේ අනුയോഗ කියන වචනයෙන් අදහස් කරන්නේ මෝඩ විදිහට, අන්ධ විදිහට ඒක උස්සාදනය කරගෙන අනික අපසාදනය කරගෙන ඒකේ යෙදී සිටීම කියන්නේ. හොඳයි අපි මේ සූත්‍රයේ තව ඩිංගක් ඉස්සරහට සාකච්ඡා කරන්න වේවි අපිට. ඉතින් වෙනද වගේම අපි සාකච්ඡාවට කාලයක් ගන්න නිසා අපි මෙතෙන් සිට බලාපොරොත්තු වෙනවා ධම්සභාවේ ඉන්න අපේ කල්යාණ මිත්‍රයන්ට ඉඩ අවකාශය තියන්න. අපි මේ කතා කරන දේවල් ගැන යම් අදහසක් සාකච්ඡාවක් ඉදිරිපත් කරන්න. ඒ වගේම මේ සූත්‍රය අපි කතා කරන දේවල් වල හැමෝම මම හිතන්නේ සූත්‍රය දිගහැරගෙන බලාගෙන ඉන්නේ. ඒක නිසා ඒවයි මොන හරි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් අපහැදිලි තැන් තියෙනවා නම් ඒවා සාකච්ඡා කරන්න විමසන්න. අවස්ථාව මෙතෙන් සිට අපි යොදාගමු. හොඳයි. එහෙනම් ධම්සභාවට අපි අවස්ථාව සලසනවා සාකච්ඡාවට එකතු වෙන්න. ඔව්. ස්වාමීන් වහන්සේ මේ නාම රූප දෙක මව් කුසෙන් බිහි වුණු අවස්ථාවේ පටන් පස්චින්දුරන් හරහා රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බාදී පස්සේ වෙන්න ගත්ත මොහොතේ පටන් නේද ස්වාමීන් වහන්සේ මේ කාමසුකල්ලිකාණ යෝගයේ අත්තිකිලමතාණ යෝගයට වැටෙන්නේ. ප්‍රථමයෙන්ම මවගින් නොවේද? සිතේක ස්වභාවයට ඇතිවන්නේ. ඒක එහෙම නෙවෙයි. ඒ කියන්නේ
එතන වෙන්නේ මවගෙන් අපි හිතමු සරල උදාහරණයක් අපි ඉස්සර වෙලාම මවගෙන් කිරි බොනවනේ අපි හැමෝම අම්මගෙන් කිරි බොනවනේ ඊළඟට අම්මගෙන් අපි ස්පර්ශය විඳිනවනේ අම්මා තුරුල් කරගත්තම වඩා ගත්තම අම්මා අපිව ඉම්බම අපිට යම් ආකාරයක සුවයක් අපි විඳිනවනේ ඒක අපි හැමෝම විඳින දෙයක්. එතකොට මේක අපි කාමසුකල්ලිකානුയോഗයක් නෙවෙයි ඇත්තටම මේක ධර්මතාවයක්. හැම මව්සත්වයක්ම තමන්ගේ උපන් පැටියට මේ එයාව පෝෂණය කරනවා සබාධමයට අනුව. එතකොට අපේ මම්මලා අපිට කිරි දෙනවා. ඉස්සර වෙලාම අපිට ලැබෙන්නේ ඒක. ඊට පස්සේ තුරුළු කරගන්නවා ආරක්ෂාවට වඩාගෙන ඉන්නවා උණුසුම ලබා දෙන්න. ඒක මේ හැම මව්සත්වයක්ම කරන දෙයක්. එතන කාමසුකල්ලිකානුയോഗයක් පනවන්න බෑ අපිට. ඒක ධර්මතාවයක්. තවත් ටිකක් ඉස්සරහට ඇවිල්ලා ඔබතුමී කියන විදිහට අපිට හොඳට ඇහැ කන නාසය දිවකය ඇති වෙලා ඇහින් බලන්න කනින් අහන්න නාසයෙන් දිවෙන් කයින් ගඳ රස පහස විඳින්න හොඳට පුළුවන් මට්ටමට ආවෙන් පස්සේ සිද්ධ වෙනවා අර ආයතන ක්‍රියාකාරීත්වය. ඇහැට පේනවා අපිට කනට ඇහෙනවා නාසයට දැනෙනවා දිවට දැනෙනවා කයට දැනෙනවා. එතකොට එතනත් අපිට කාමසුකල්ලිකානුയോഗය කියන්න බෑ. මොකද හේතුව එතන ධර්මතාවයක් සිද්ධ වෙන්නේ. චක්කුං කෝසති රූපේ කෝසති ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තින්නේ ඇස ඇති කල්ලි රූපේ ඇති කල්ලි චක්කු විඥානේ කෝසති චක්කු විඥානේ ඇති කල්ලි චක්කු සම්පස්සේ කෝසති පස්ස වෙනවා. පස්සය අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් ආකාංක ඒ කියන්නේ ඒක වෙන්න පුළුවන්. ඒකත් අපි හේතුඵල ධර්මතාවයක් විතරයි එතන. එතකොට කාමසුකල්ලිකානුയോഗයද මේක නැහැ. මේ අම්මගෙන් කිරි බොන වෙලාවේ අම්මා අපිව තුරුල් කරන් ඉන්න වෙලාවේ අම්මා අපිව නලවන වෙලාවේ ඉඳලා එතන අපේ අනුදැනුමක් නැතුව සිද්ධ වෙන දෙයක් නේ. අපි කියන්නේ නෑනේ අම්මට අපිට කිරි දෙන්න කියලා. මට කිරි ඕන කියන්නේ නෑනේ. පස්සේ ලොකු වුණාම කියනවා වෙන්න පුළුවන්. නමුත් ඒක සබාධම වෙසින් අම්මා අපිට කිරි දෙනවා. අපිව තුරුල් කරගන්නවා. අපිව සිප් වෙලඳ ගන්නවා. අපිව උණුසුම් කරනවා. ඊට පස්සේ අර ඉන්ද්‍රිය අපේම සලායතන ක්‍රියාත්මක වෙන අවස්ථාව වෙනකොට ඒ ආයතන ක්‍රියාකාරීත්වය අපි ඔය සලායතන විභංග සූත්‍රයක් කතා කරුවා. ආයතන ක්‍රියාත්මක වෙන අවස්ථාව වෙනකොටත් වෙන්නේ හේතුඵල ධර්මතාවය. අතනත් හේතුඵල ධර්මතාවය. හැබැයි මේ අර මුල් අවස්ථාවේ අපිට කොහොමදවත් මේක ගැන කාම ආශාවකින් මේ දේ සිද්ධ වෙනවයි කියලා අපිට කියන්න බෑ. කෙලින්ම සබාධමේ සංසිද්ධිය. මවසහ දරුවා අතර සිද්ධ වෙන මේ සිද්ධිය. ඊළඟට අපි අපේ ආයතන ක්‍රියාත්මක වෙන අවස්ථාව වෙනකොටත් සබාධමේ සංසිද්ධියක්. නමුත් අපි ඒකින් ලබන වින්දනය කරහා සමහර විට ඔන්න අල්ලිකානුയോഗයට වැටෙන්න පුළුවන්. අල්ලනවා කියන එක හරි සිංහල වචනේත් පාලියෙන් ඇවිල්ලා තියෙනවා. ඔක අල්ලන්න ඉඩ තියෙනවා. අල්ලන්නේ මනසින් හැබැයි අතින් නෙවෙයි. එහෙමයි. මේකට කොහොමවත් අත සම්බන්ධයක් නැහැ මේක. අල්ලිකානුയോഗයට වැටෙන්නේ මනසින්. අපි හිතනවා මේ රූපය හොඳ එක, මේ ශබ්දය හොඳ මිහිරි මේක, මේ ගන්ධය, මේ රසය, මේ පහස හොඳ මේක. ඒක තමයි ඒක මට ඕන විදිහට මම කැමති විදිහට තව ටිකක් විඳින්න ඕන, තව ටිකක් භුක්ති විඳින්න ඕන. ඔහොම අපි වැරදි විදිහේ සංඥා දිට්ටි වලට වැටිලා අර ස්වභාවික දේ අල්ලනවා. ස්වභාවික දේ ඇල්ලීමෙන් තමයි අල්ලිකානුയോഗයට වැටෙන්නේ. නැත්තම් බුදුරජාණන් වහන්සේ අපිට ওই සලායතන පච්චය පස්සෝ තින්නම් සංගති පස්සෝ ඒව කෙලින්ම සබාධම හැටියටනේ පෙන්නන්නේ. මේකෙන් මේ පස්ස වෙනවා. පස්ස පච්චය වේදනා. ඒකෙන් විඳීමක් සිද්ධ වෙනවා. එතකොට අර විඳීම ඒ දක්වා ටික හරියට අවබෝධ කරගත්තේ නැතුව අපි ඒක අල්ලන්න ගියොත් මම කියලා මගේ කියලා මට ඕන හැටියට ඔහොමනේ අල්ලිකානුയോഗයට වැටෙන්නේ. අල්ලන්නේ එහෙමනේ. අල්ලන්නේ නැතුව ඉන්න එක තමයි නිශ්චිත නොවි ඉන්න එක තමයි අපේ දක්ෂකම. අපි නිශ්චිත වෙන්න ඉඩ තියෙනවා මේකේ යථා ස්වභාවය තේරුම් ගත්තේ නැතොත්. අල්ලන්න ඉඩ තියෙනවා. නාල්ල ඉන්න එක මනසින්. ඒකයි ස්වභාවය. ඉතින්
අම්මගෙන් කිරි බොන වෙලාවේ කොහොමදත් අපිට මේ කියන ගැඹුරු අවබෝධයක් නැහැ. ඒ අන්තිම ලදරුවෙක් උත්තාන සීයකෝ මන්දෝ කියලා බුදුහාමුදුරුවෝ මේ අවස්ථාව පාවිච්චි කරනවා. බුදුහාමුදුරුවෝ ඒ ලදරුවත් මේ බණට අරන් තියෙනවා. මන්දෝ උත්තාන සීයකෝ. මන්දෝ කියන්නේ කිසිම දැනුමක් තේරුමක් නැහැ. උත්තාන සීයකෝ කියන්නේ උඩු බැලිය අතට ඉන්නේ අපි. මේ අවස්ථාව. මන්ද උත්තාන සීයක අවස්ථාවේ අපිට කිසිම මේ පිළිබඳව මොකක්වත්ම නැහැ. එතෙන්දි කියනවා සක්කාය දිට්ඨියක් ඇති වෙන්නේ කොහොමද? මේ මන්ද උත්තාන සීයකට සක්කාය කියන එකවත් නැහැ කියලා වෙනකොට. එහෙම හැඟීමක්වත් නැහැ කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. හැබැයි පස්සේ අවසරයි මේ මවගේ දැන් ලැබෙන ආශ්වාදයේ තුල නිශ්චිතේක වෙනව නේද? ළමයා ටික ටික ඊට පස්සේ යාට අවශ්‍ය විදිහට ආයතන හසුරවන්නේ. ඒක අපි කියන විදිහට තණ්හාමාන දිට්ඨි වලින් යනවද? එහෙම නැත්නම් වසුපැටියෙක් මව පිටිපස්සේ යන විදිහට සබහාදහම් විසින් පැවැත්ම සඳහා දීලා තියෙන දෙයක් හැටියටද මොකද්ද මෙතන? දැන් මව කිරි ඉල්ලලා අඬනවා කියලා අපි හිතමු දරුවා. එතකොට දැන් මේ මව දරුවාගෙන් කිරි ඉල්ලලා අඬන්නේ. එහෙම නැත්නම් මාව වඩා ගන්න කියන්නේ. මාව තුරුල් කරගන්න කියලා ඒ දරුවා දරන ප්‍රයත්නය අපිට පේනවනේ. මවගෙන් මේ ටික ලබා ගන්න. එතකොට මේක තණ්හාවෙන් මානෙන් දිට්ඨියෙන් කරන දෙයක්ද? සබාධමයේ මේ දරුවාගේ පැවැත්මට මවගෙන් ලැබිය යුතු දේ සබාධමයේ තීන්දුවක්ද? මොකද්ද මෙතන වෙන්නේ? මම නම් දකින්නේ මේක දරුවා තණ්හාමාන දිට්ඨිය වලට වැටිලා කරන වැඩක් නෙවෙයි. මේක සත්‍යයේ පැවැත්ම වෙනුවෙන් සබාධම විසින් දෙනු ලබන තීන්දුවක්. සබාධම අඬන්න පුරුදු කරන දරුවා. ඒ අඬන වෙලාවේ මට කිරි දෙන්න කියලාද අඬන්නේ දරුවා. නෑ, එයාගේ කුසගින්න වෙනුවෙන් එයා අඬනවා. එයාට සීතල වුණාම උණුසුම අවශ්‍යතාවය සීතල නිසා අඬනවා. එතකොට ඇඬිල්ල හරහා මවට sannivedanaya වෙනවා. එහෙනම් දරුවට බඩගිනි කිරි දෙන්න ඕන. දරුවට සීතල වෙලා පොරවන්න ඕන නැත්නම් වඩා ගන්න ඕන. එතකොට මේක සබහා දහමේ සංසිද්ධියක්. මිසක මෙතන තණ්හාමාන දිට්ඨියක් අපිට පෙන්වන්න බෑ. හැබැයි අපි ලොකු වුණායින් පස්සේ නම් සමහර විට තවදුරටත් අම්මගේ කිරි බොන නැත්නම් අම්මා තුරුළු කරගන්න අම්මට තුරුළු වෙන මේ දේ හරහා අම්මට විතර නෙවෙයිනේ ලොකු වුණාම තුරුළු වෙන්නේ නේ. තවත් අයටත් තුරුළු වෙනවනේ. අන්න එතකොට ඒ ආශ්‍රයෙන් හිතන්න පුළුවන්කම තියෙනවා. එතෙන්දි තමයි මේක හොඳටම තේරුම් ගන්න පුළුවන්කම තියෙන අවස්ථාව. අනිත් අයගේ ඒවා ඉල්ලලා අඬනවා නේ. අම්මගේ කිරි ඉල්ලලා අඬපු අය ලොකු වුණාම අනිත් අයගෙන් ඉල්ලලා අඬන්නේ මොනවද? ඉල්ලලා අඬනවා විතර නෙවෙයි ඉල්ලලා රණ්ඩු කරනවා. ඔය වගේ දේවල් ඇතුලේ තියෙන්නේ මොකද්ද? හොඳට බැලුවොත් අන්න එතෙන්ට එනකොට නම් එක්තරා අර අන්ධ ගතියක්, තණ්හාමාන දිට්ඨි ගතියක් පේන්න තියෙනවා නේද? මගේ ටිකක් ලොකු වෙනකොට සමහර වෙලාවට අම්මා පිළිබඳව දරුවෝ දෙන්නෙක් අතර පොඩි රණ්ඩුවක් යන්නත් ඉඩ තියෙනවානේ. අම්මා බෙදාගන්න. ටිකක් ලොකු අන්න එතෙන්ට එනකොට සියුම් විදිහට මේ සක්කාය දිට්ඨිය කියන එක මතුවලා එනවා. හැබැයි තාම සක්කාය දිට්ඨිය අඳුනන්න බෑ මේ දරුවෝ දෙන්නට. අපි දෙන්න අම්මා වෙනුවෙන් රණ්ඩු වෙන්නේ ඇයි? එහෙම චූටි කාලේ තියෙනවනේ එහෙම පොඩි රණ්ඩු. අපි දැකලා තියෙනවා. එතකොට දෙන්නම මව වින්දනය කරනවා. එතකොට සියුම් විදියට සත්කාය වෙන. ඒ තමයි මම කියන ලක්ෂණේ සියුම් විදියට එනවා. මතුවලා එනවා. තවත් කෙනෙක් තවත් තරඟකරුවෙක් ඇවිල්ලා තව මල්ලි හරි නංගි හරි කවුරු හරි අක්කා හරි අයියා හරි ඉන්නකොට දෙන්නට මේ ගැටලුව එනවා. හැබැයි ලොකු වෙනකොට මේ ගැටලුව තේරුම් ගන්නවා. මේක දුකට හේතු වෙනවා කියන කාරණේ තේරුම් ගන්න. එක්තරා තැනකදී තමයි අපිට මේක තෝරන්න පුළුවන් වෙන්නේ. හැබැයි පුංචි කාලෙම ඕක තෝරනවා. දරුවෝ දෙන්නම් මගේ කියලා අම්මා ඕක තෝරන්න උත්සාහ කරනවා. සමහර විට පුංචි කාලෙම තෝරගන්නවා. පහුවෙලා ඉතින් නම් තෝරගත්තේ නැති අය තමයි අතිශය බහුතරයක් ඉන්නේ. මං කියන්නේ ඉතින් ඉඳලා අම්මට නෙමෙයි රණ්ඩු වෙන්නේ. ඉතින් ඉඳලා නේ අම්මා එක්ක ඉතින් ඉඳලා රණ්ඩුව දන්නෝනේ දේශ සීමාද රටවල්ද ගෑනු මිනිස්සුන්ටද දේපල වලටද ඉඩකඩම් වලටද එතන ඉඳලා මේක තේරුම් ගත්තේ නැහැ. මේකෙන් ලැබෙන වින්දනය නිසා එතන ඉඳලා මේකට අරගලේ යනවා. ඉතින් කාමසුකල්ලිකාන යෝගය ඒකනේ ඔබතුමී මතු කර කාරණේ.
කාම සුඛයට ඇලෙනවා. ඇලෙන්නේ ඒකේ තියෙන අර හීන ගම්ම පෝතුජ්ජනික අනරි අනත්ත් සංහිත ස්වභාවය. එක පැත්තකින්. අනික ඒකේ තියෙන අනිත්‍ය අනාත්ම ස්වභාවයේ ප්‍රත්‍යක්ෂ නොකරන තාක් අල්ලිකාන යෝගයේ යනවා. හැබැයි ආරම්භක අවස්ථාව ගත්තොත් ලොකු උනත් පොඩි උනත් හේතුඵල ධර්මානුකූලයි. පුංචි කාලේ අර අපි දැක්ක ඔබතුමිය දක්වපු උදාහරණය සම්පූර්ණ සෝබාධර්ම සංසිද්ධිය. ලොකු නාමත් අපිට ඇහැට පේන එක, කනට ඇහෙන එක, නාසයට දිවට කයට දැනෙන එක ස්වභාවික සංසිද්ධිය. ඉතින් ඒක ඇතුලේදී අපි අර අවදි නොවීම, ප්‍රඥාව අවදි කර නොගැනීම, තේරුම් නොගැනීම හරියට තමයි අල්ලිකාන යෝගයට වැටෙන්නේ. මේක අල්ලගන්නේ, බදාගන්නේ. මම කියන්නේ, මගේ කියන්නේ, මට ඕන හැටියට තියෙන්න ඕන කියලා කියන්නේ. එහෙම කරලා රණ්ඩුව පටන් ගන්න. දුක අවුලව ගන්න. මට නම් තේරෙන විදිහට සහ මගේ අත්දැකීම ඔහොමයි. මම දන්නේ ඔබතුමී මේකත් එක්ක කොතෙක් දුරට මේ කාරණෙත් එක්ක එකඟද කියලා. එකඟයි අපේ ආවුදුනේ. මම ඔච්චර කරලා හිතාගෙන හිටියේ මවගෙන් තමයි කාමසුඛල්ලිකාන යෝගයත් අත්තිකිලමතාන යෝගයටත් වැටෙන්නේ කියලා. ඒක දැන් මට හොඳට වැටුණා සාමාන්‍යයෙන්. තෙරුවන් සරණයි වහන්සේට ගොඩාක් කුසල් ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ අපි ඇහෙනවද? ඇහෙනවා. තෙරුවන් සරණයි. දැන් අපි ධර්මයෙන් සම්බන්ධ වෙලා ඉන්න නිසා මේ හැම දෙයක්ම අපි තේරුම් ගන්නවා. ඊට පස්සේ ඒක කියන්න කරන්න උත්සාහ කරනවා. හැබැයි අපි ඒවා අපි අභ්‍යන්තරේ ගොඩනගා ගත්තට අපේ වචන ගොඩක් වෙලාවට අපි එළියට අතාරිද්දි තවමත් මේ අනිත් අයට රිදෙන විදියට පිට වෙනවා කියලා අපිට දැනෙනවා. නමුත් අපිට ඒව තවම මේ ධර්මතා හැම දෙයක්ම දකිමින් මේ වචන පාලනය කරගැනීමේ අපහසුතාවයක් තියෙනවා. ඒක සමහර වෙලාවට අපි දකින්නේ අපි මාන්නේ හැටියට දකිනවා සහ මේ අනිත් අයගෙන් එන ප්‍රතිචාරත් එක්ක සමහර වෙලාවට අපි අර සාංශාරික පුරුද්දේ තියෙනවා නිකන් අර කියන මේ වචනවල බරකමද කියලා හිතෙනවා සමහර වෙලාවට. මේ වචන කොහොමද අපි තවදුරටත් ඒ කියන්නේ ඒක තවදුරටත් අපි ඒක දකිනවා. අපි හිතෙන් වචනේ ඇතෑරෙනකොටම අපිට පේන්න පටන් ගන්නවා අපි මීට වඩා 100න් මේ වචනේ ඇතෑරියා නම් අපිට මේක මේ විදියට මේ ධර්මතාවලට මුහුණ දෙන්න වෙන්නේ නැහැ කියලා. නමුත් සමහර වෙලාවට අපි නොදැනුවත්ම ඒ කියන්නේ ඒ වෙලාවේ මේ මුලාවත් එක්ක අපි වචන අත්හරිපු දේවලුත් එක්ක අපිට සමහර වෙලාවට අපේ ජීවිතවලට නිකන් ඒවා අපි ධර්මතාව කියලා අපි දකිනවා නිකන් බාධක හැටියට තමයි මේ පටසරේ තියෙන බාධක තමයි අපිට සමහර ගමන් ඒ කියන්නේ මේ අපේ මේ ධර්මික ජීවිතේ ගමන යන්න සමහර දේවල් මිනිස්සු අපිට අත්හරින්න බෑ. මේ පරිසරය අත්හරින්න බෑ. ඒවත් එක්ක වහන්සේ අද බොහොම නිරවුල්ව පැහැදිලි කරා වගේ අපි ඒවත් එක්ක ජීවත් වෙන්න ඕන. අපි ඉන්න පරිසරය පිරිසිදු කරගෙන නඩත්තු කරගෙන මිනිස්සු නඩත්තු කරගෙන මේ හැම දෙයක්ම එක්ක අපි ජීවත් වෙනවා. නමුත් අපිට ගොඩක් වෙලාවට අපිට හසුරව ගන්න බැරි දෙයක් තමයි වචනේ. මේක තවදුරටත් ඒ කියන්නේ කොයිතරම් දුරට අපි මේ වචනය කොහොමද හසුරවගන්නේ කියලා මනසින් කියලා දෙන්නේ කියලා අපිට පැහැදිලි කර දෙන්නේ කියලා වහන්සේගෙන් ඉල්ලීමක්. මාර්ගාංග වලින් ගත්තොත් මේ සම්මා වාචා කියන මාර්ගාංගයේ ගොඩනගන්නේ කියන්නේ කොහොමද කියන එක. එතකොට වාචාවල ඇත්තටම දෙපැත්තක් තියෙනවා. එකක් අපි කියන එක සහ අනිත් එක්කෙනා කියන දෙයට අපි ප්‍රතිචාර දක්වන එක කියන දෙපැත්තම. ඉතින් ඔය දෙකේදීම දැන් ඔය කිව්වා වගේ අපි සතිමත් වෙන එක තමයි ප්‍රධාන දේ. ප්‍රධානම දේ. ඉතින් අපි වෙන කෙනෙක් අපිට වචන කියනකොට භාෂණ කියලා අපි ඒකට කියනවා. තව කෙනෙක් අපි එක්ක කතා බහ කරද්දී අපිට යමක් කියද්දී ඒ පුද්ගලයාගේ කතා බහේ රටාව, රිද්මය, තාලය, ඉතින් ඔහුගේ හැඟීම, ඔහු ඒ වෙලාවේ ඉන්න මානසික තත්ත්වය ආදී දේවල් මත පදනම් වෙන ඔහුගේ ප්‍රකාශනය. ඔහු රළුවට කතා කරනවා වෙන්න පුළුවන්, මෘදුවට කතා කරනවා වෙන්න පුළුවන්, අවබෝධයෙන් කතා කරනවා වෙන්න පුළුවන්, අවබෝධයක් නැතුව ඔහේ නිකන් කතා කරනවා වෙන්න පුළුවන්. ඒ කොයි එකටත් අපි අවදි වෙන්න ඕන. මම කියන්නේ පළමු කොට කියන්නේ බාහිර අයගේ කතා බහ ගැන. ඉතින් අපි පොඩ්ඩක් අවදි වෙලා ඉන්න ඕනේ. ඇයි මේ මනුස්සයා රළුවට කතා කරන්නේ? ඇයි මේ
ඇවිස්සීලා කතා කරන්නේ. ඇයි මේ අසභ්‍ය වචන කියනවා? ඇයි එහෙම කියන්නේ? මොකක් හරි මෙතන ඇති. එවැනි වචනයක් ප්‍රකාශ වෙන්න දැන් බුදුහාමුදුරුවෝම දේශනා කරනවානේ වචී සංකාරය. සම්දින්න තේරින්නවා කියන්නේ චිත්ත සංකාරයයි කාය සංකාරයයි වචී සංකාරයයි වෙන්නන තැන විතක්ක ਵਿਚාරෝ වචී සංකාරෝ නේ. යම් කෙනෙක් හිතන විදිහේ යාගේ ඇතුළත තියෙන මේ මොහොතේ තියෙන මනෝභාවය හේතු වෙනවා එයා කරන ප්‍රකාශනයට. එතකොට අපි එතෙන්දී මේ පිළිබඳව පොඩ්ඩක් අවදිමත් වෙන්න ඕන. මේ වෙලාවේ මෙයා බොහොම ආදරයෙන් කතා කරනවා නම්, එහෙම නැත්නම් නිකන් චාටුවෙන් කතා කරනවා නම්, එහෙම නැත්නම් තරහෙන් කතා කරනවා නම්, එහෙම නැත්නම් මේ කිසි අවබෝධයක් නැතුව කතා කරනවා නම් යමක් ගැන, එතකොට තේරුම් ගන්න ඕනේ මේ වෙලාවේ මේ පුද්ගලයාගේ මනෝභාවය අනුව තමයි ඒක වෙන්නේ කියලා. අපි ඒක ගැන අපි ඇවිස්සෙන්නේ නැතුව, අපේ ප්‍රතිචාරය කියන එක අපි ඇවිස්සෙන්නේ නැතුව, අපි කලබල වෙන්නේ නැතුව, නැත්නම් දුක් වෙන්නේ නැතුව ඒක අපි තේරුම් ගැනීම පළමු කොට. ඊළඟට අපි යම් ප්‍රකාශනයක් කරනකොට ඒක ටිකක් අපි සිහිනුවන උපද්දලා මම මේ මොකද්ද කියන්නේ යන්නේ, මේක කියන එක සුදුසුද, යෝග්‍යද, මේ වෙලාවේ මේක කිව යුතුද ආදී වශයෙන් අපිට පුළුවන් ටිකක් ඒක ගැන සෝදිසිමත් වෙලා සැලකිලිමත් වෙලා ඒ ප්‍රකාශනය කරන්න. හැබැයි ওই දෙකේදිම අච්චය නැත්තම් අතපසු වීම ප්‍රමාද දෝෂයන් නම් සිද්ධ වෙනවා. ඒක අපිට වළක්වන්න බෑ. අනිත් එක්කෙනාගෙන් මේ ගෞරවනීය ආදරණීය සංසුන් ඥානාන්විත ප්‍රකාශනම අපිට බලාපොරොත්තු වෙන්න බෑ. ඒක එහෙම වෙන්න බෑ. එහෙම බලාපොරොත්තු වෙන්න පුළුවන් බුදුවරයෙක්ගේ, රාතන් වහන්සේ කෙනෙක්ගේ. අනිත් පැත්තට අපේ පැත්තෙනොත් එතකොට දැන් ඒ අනිත් පැත්තෙන් ඒක බලාපොරොත්තු වෙන්න බෑ කියන තැන අපි ඉන්නවා. ඉතින් ඒ වයින් අපිට රිදෙන්නත් පුළුවන්. වෙන කෙනෙක් කරන ප්‍රකාශනයකින් අපිට යම් රිදුමක්, අවමානයට, නිග්‍රහයට ලක්වීමක්, දෝෂාරෝපණයකට ලක්වීමක් කෙරෙන්න ඉඩ තියෙනවා. එතකොට අපි ඒක ගැන උපේක්ෂා වෙන්න වෙනවා. අනිත් පැත්තෙන් අපි කරන අපේ අතිනොත් ඔය අතපසු වීම, ඔය මිස්ටේක් එක, ඔය අච්චය, ඔය ප්‍රමාදයේ දෝෂය වෙන්න පුළුවන්. සමහර වෙලාවට අපි වචනේ පාවිච්චි කරලා තියෙන්නේ හිතාමතා නෙමෙයි, දුරදිග හිතලා නෙමෙයි, එච්චර ගැඹුරින් හිතලා නෙමෙයි. එහෙම නැත්නම් අපි කලබල වෙලා පොඩි සියුම් අමනාපයකින්, තරහකින් ඉඳගෙන තමයි මේ වචනේ කියලා තියෙන්නේ. එතකොට අපිට පුළුවන් වෙන්න ඕනේ ඒක ගැන අවදි වෙලා, ඒක ගැන තේරුම් අරගෙන, ඒක ගැන අච්චයන් අච්චේතෝ දිස්වා යතා ධම්මං පටිකරෝති කියලා කියන්නේ මේක සමා වෙන්න. මම මේක පොඩ්ඩක් මේක එච්චර දුරට මං හිතලා නෙමෙයි කිව්වේ ඒක. එහෙම නැත්නම් මම පොඩ්ඩක් ඒ වෙලාවේ කලබල වෙලා මම පොඩ්ඩක් මට තරහ ආවා. ඒකයි මං එහෙම කිව්වේ. එහෙම නැත්නම් මං ඒක ආසාවට කිව්ව කාරණයක්, මට ආපු හැඟීමට කිව්ව කාරණයක් කියලා. ඒක ඇත්ත වශයෙන්ම මේකේ තියෙන අච්චය කියන්නේ ඒ වචනේ තිබුණ ප්‍රමාද දෝෂ ගතිය. ඒක අපි පිළිගන්නවා. ඒක අපි තේරුම් ගන්නවා. ඒක අවබෝධ කරගන්නවා. ඉතින් ඒක අපි පිළි අරගෙන ඒක නිවැරදි කරගන්නවා. ඉතින් ඔය පුහුණුව තමයි සම්මා වාචා මාර්ගාංගයේ ගොඩනගා ගන්න පුළුවන්කම ඇති වෙන්නේ. හැබැයි අපි පිළිගන්න වෙනවා අපිට බොහෝ දුරක් යනකම් මේ ප්‍රමාද දෝෂ දෙක, බාහිරින් වෙන ප්‍රමාද දෝෂයයි ඇතුළතින් වෙන ප්‍රමාද දෝෂයයි දෙකම සිද්ධ වෙනවා කියලා. ඒවට අදාළ වන්දි ගෙවීම අපිට සිද්ධ වෙනවා. බාහිරින් යම් කෙනෙක් රළු වචනයක්, ගොරෝසු වචනයක්, නින්දාසගත වචනයක්, එහෙම නැත්නම් එවැනි මොන හරි වචනයක් කිව්වොත් ඒ අපිට හිත රිදීමක් සහ අපි අවමානයට, අපහාසයට, ගැරහීමට ලක්වීමක් සිද්ධ වෙනවා. ඒක ස්වභාවිකයි. ඒ හේතුවක ඵලයක්. අපි ඒ විදිහේ වචනයක් ප්‍රකාශ කරුවොත් එහෙම ඒකේ ප්‍රතිඵලය සමහර වෙලාවට අපිට භුක්ති විඳින්න සිද්ධ වෙනවා. එතකොට ඔය தત્ත්වය අපි අවබෝධ කරගත්තොත් අපිට හුඟක්ම පුළුවන්කම ඇති වෙනවා මේ தત્ත්වය නිවැරදි කරගන්න. අපේ පැත්තෙන් තමයි හුඟක් නිවැරදි කරගන්න වෙන්නේ. අනිත් එක්කෙනාගේ කට හදන්න නම් අපිට බැරි වෙනවා. අනිත් එක්කෙනාගේ ප්‍රකාශ 100% නිවැරදි කරන්න බෑ අපිට. අපේ පැත්තෙන් නිවැරදි වෙන්න පුළුවන්. ඒකට අපි කරන්නේ සිහිනුවන උපද්දාගෙන අපි කතා බහ කරන වෙලාවේ ඒකයි සතිපට්ඨාන දේශනාවේදී බලන්න සම්පජඤ්ඤ කොටසේදී කියන්නේ භාසිතේ තුන්හි භාවයේ සම්පජානකාරී හොති කිය. කතා බහ කිරීමේදී සිහිනුවණින් යුක්ත වෙන්න කියලා. අනිත් එක්කෙනාට යමක් කියනකොටත් එහෙමයි. ඒකට සාවධාන වෙන්න කියලා. සාවධාන වුණොත් අපි එතන ඇවිස්සෙන්නේ නැහැ, කලබල වෙන්නේ නැහැ, අහු වෙන්නේ නැහැ.
ඔය ඕන එකක් වෙන්න පුළුවන්. එක්ක ඇවිස්සෙන්න පුළුවන්, එක්ක කලබල වෙන්න පුළුවන්, එක්ක අහු වෙන්න පුළුවන් චාටු කතාවකට. එහෙම නැත්නම් රළු කතාවකට ඇවිස්සෙන්න පුළුවන්. එතකොට එතනත් සතිය පිහිටෙව්වොත් අපිට මේ ගැටලුව එන්නේ නැහැ. අනිත් පැත්තෙන් අපි කතා කරනකොට අපි සතිමත් වුණොත් අපේ අතින් එහෙම රළු කතා, චාටු කතා නොකර අවස්ථානුකූලව අර වචනය පිළිබඳ මහා ගොඩක් දේශනා බුදුරජාණන් වහන්සේ කරලා තියෙනවා. කොටින්ම මුසාපිසුනා පරුසා සම්පප්පලාපා වලින් තොරව අපිට කතා කරන්න අවස්ථාව හම්බ වෙනවා. අපි අවස්ථාව කියන්නේ අපි මේ අවස්ථාව උදා කර ගන්නවා අපි. සිහිනුවණින් යුක්ත වීම හරහා ඒක කරන්න පුළුවන්. ඉතින් ඒක තමයි මජ්ක්‍ධිමා පටිපදා. ඒක තමයි සම්මා වාචා. ඒක තමයි ආරියෝ මග්ගෝ. ආරි මාර්ගයෙන්. ඒක ගොඩ නගා ගන්න වෙනවා අපිට. ඉතින් එක පැත්තකින් අනිත් අයගේ ප්‍රකාශන හමුවේ සිහිනුවණින් යුක්ත වෙලා ඉන්න වෙනවා. එතකොටත් තේරෙනවා මෙහෙම කතා කිරීම මේ විදිහට කතා කිරීම සුදුසු නෑ කියලා. මේ විදිහට කතා කිරීමයි සුදුසු කියලා. එතකොට අපිට ඒක එක පැත්තකින් ආදර්ශනයක් වෙනවා. අනිත් එක්කෙනාගේ කතා බහ අනිත් එක්කෙනාගේ ප්‍රකාශනය අපිට ඇවිලීමට නැත්තම් කෙලෙස් හදා ගැනීමට වඩා කමටහනක් වෙනවා අපිට. අපි සිහියෙන් හිටියොත් අනිත් එක්කෙනා ආදරයෙන් ගෞරවයෙන් හරි රළු ගොරෝසු පරුස චාටු විදියට හරි කතා කරද්දී අපි සිහියෙන් හිටියොත් අපිට ඒක කමටහනක් වෙනවා. අපිට තේරෙනවා මේ විදියට කතා කිරීමයි සුදුසු මේ විදියට කතා කිරීම නොසුදුසුයි කියලා. ඒකට අපි එතන ක්ලේශයක් හදාගත්තේ නැහැ. ආදර්ශයක් ගත්ත නැත්තම් කමටහනක් කරගත්තා ඒක. අපි කතා කරද්දී අපි සීනුවණින් යුක්ත වුණොත් අර අච්චය නැත්තම් ප්‍රමාද දෝෂය අපිට වළක්ව ගන්න පුළුවන්. ඉතින් ඔය පුහුණුව තුල තමයි අපි යන්නේ. ඔය හැම මාර්ගාංගයක්ම සතිපට්ඨාන දේශනාවේ ඇතුළත්. ඒකෙන් කියන්නේ සිහිනුවණින් යුක්තව මේ පුහුණුවක් තුලින් තමයි මාර්ගාංගයට අපිට එන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් වචනේ අන්ත දෙකෙන් අපි අයින් වෙනවා. මුසාපිසුනා පරුසා සම්පප්පලාපා කියන්නේ ඒකාන්තයක්. කතා නොකර ඉන්නවයි කියලා කියන්නේ අනිත් අන්තය. ඉතින් ওই දෙකම බැහැර කරන්න ඕනේ කතා කිරීමෙන්. කතා නොකර ඉඳීම අර කිලමතාන යෝග පැත්තට වැටෙන්නේ. කිලමතාන යෝග ඒකාන්තයක්. මුසාපිසුනා පරුසා සම්පප්පලාපා සහිතව කතා කිරීම අර අල්ලිකානු යෝගයට වැටෙන්නේ. සුගල්ලිකානු යෝග පැත්තට. ඒකේ අන්ත දෙක. ඉතින් මේ අන්ත දෙකෙන් මිදලා කතා කරන්න, කතා අහන්න, කතා කරන්න දෙකටම අපිට හොඳ සිහිනුවණක් තියෙනවා. ඒකයි අවශ්‍ය වෙන්නේ. තරසන්න සෝමනස කාරණේ පැහැදිලි. මට තව පොඩි දෙයක් ඉදිරිපත් කරන්න කාලය තියෙනවා නම් ඒකෙදී අපි මේ අපේ පරිණත බව කියන්නේ ගොඩක් දැන් භික්ෂුන් වහන්සේලා උනත් දේශනා කරන දේශනවලදී තරුණ කාලේ ඉඳන් ධර්මයේ හැසිරෙන්න නමුත් හැසිරුණාට ධර්මයේ ඒ තියෙන ගැඹුරු බව කියන්නේ අපි ජීවිතයට ගෙන පුහුණු කරන්නේ අපි පරිණත කියන්නේ අපේ වයසෙත් සහ අත්දැකීම් සහ ඒ දේවලුත් එක්ක පරිණත භාවයට ආවම නේද කියලා මට දැනෙනවා. ඒක හරිද? එහෙම නැත්නම් ඕනම කෙනෙකුට මේක ඕනම තැනකදී ඕනම කාලයකදී හසුරවාගත හැකිද කියන එකත් දැනගන්න කැමතියි. නෑ, ඒක වයසට ගිහිල්ලා කරනවා කියුවොත් ඒක එච්චර හරි ප්‍රකාශනයක් නෙමෙයි. ඔතන ගැටලුවට තියෙන්නේ සාමාන්‍යයෙන් නව යෞවන වයසට එනකොට ඕනම කෙනෙකුට මේ බුදුදහම කියන සංකල්ප ටික තෝරගන්න පුළුවන්. බැරි කමක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ නව යෞවන වයසට එනකොට වෙනත් ගැටලුවකට මොහොන පානවා. ඒ තමයි මේ කායික වශයෙන් ඇති වෙන පරිණත භාවයයි ප්‍රතිවිරුද්ධ ලිංගිකයන්ට ඇති වෙන ආකර්ෂණයයි කාමාශක්ත භාවයයි කියන දේ වර්ධනය වෙනවා නව යෞවන වයස. එතකොට මේ පැත්තට වැටෙන කෙනාට ධර්ම සංකල්ප තේරුම් ගැනීම වෙනුවට කාම සංකල්ප තේරුම් ගන්න පැත්තට තමයි යන්නේ. ධර්මයේ පුහුණු කිරීම වෙනුවට කාමයේ පුහුණු කිරීම පැත්තට වැටෙනවා. ඉතින් එතකොට මේක වැහිලා යනවා මිසක නැත්තම් නව යෞවන වයස එනකොට සාමාන්‍යයෙන් වයස 12 15 වගේ වයසට එනකොට අනිවාර්යයෙන්ම මේ ධහමේ කියන ගැඹුරු සංකල්පනා තෝරගන්න පුළුවන්. ඒ සමහර ළමයි පිළිබඳව අපිට මේ වාර්තා කරලා තියෙනවා අපේ මේ ධම්සභාවේ ඉන්න යෝගීනොත් මේ ළමයි සමහර වෙලාවට වයස 7යි 8යි. හැබැයි ඒගොල්ලෝ මේ සතිය පුහුණු කරලා තියෙනවා සතිපාසල් හරහා. ඊට පස්සේ ඒගොල්ලෝ යම් සිද්ධි ගැන අවදි වෙච්ච ලක්ෂණය පෙන්නලා තියෙනවා. අපි කියන මේ ගැඹුරු අනිත්‍ය අනාත්ම දේවල් පවා ඒ ළමයි කියලා තියෙනවා. එතකොට ඒකෙන් පේනවා සාමාන්‍යයෙන් වයස 7-8 ඔය බුදුරජාණන් වහන්සේ සාමාන්‍යයෙන් කුඩා ළමයි පැවිදි කරන්න කියලා තියෙනවා. ඒ කියන්නේ මොකද?
වයස 7-8 පැන්නම් වගේ මේ දහම් සංකල්ප තේරුම් ගන්න පුළුවන්. නමුත් අපි එක්තරා කුණාටුවකට අහු වෙනවා නව යෞවන වයසට එනකොට. මේ ශාරීරික කුණාටුව. ඒක ඉතින් ඒ කුණාටුවට බාහිරනොත් තව කුණාටු එකතු වෙනවනේ. ඉතින් එකතු වුණාම මොකද වෙන්නේ? කාමයේ පැත්තට වැටිලා, ඒ කාම ඕගයට වැටිලා, කාම සංකල්පනා ඒව ගැන හිතන්නේ, ඒව ගැන කටයුතු කරන්න, ඒව ගැන පෙළඹෙන්න යොමු වුණායින් පස්සේ ධර්ම සංකල්ප වලට හිත යොමු කරන්න, තේරුම් ගන්න ඒක අවහිරයක් වෙනවා. නමුත් මෙතන හැකියාව නම් අනිවාර්යයෙන්ම තියෙනවා. වයසට ගියාමයි මේවා තේරෙන්නේ කියන එක ඒක අපිට පිළිගන්න බෑ. ඒක කියන්නේ අවබෝධ කරගැනීමේ හැකියාව වයස 8 10 12 වගේ වයස් කාණ්ඩ වලට එනකොට ඒ හැකියාව තියෙනවා. ඉතින් අර වෙලා තියෙන්නේ මේක වයසට ගිහිල්ලා පහු වෙලා මේකට එන්න හේතුව නව යෞවන වයසට එනකොටම ධර්මයේ පැත්තට යොමු වීම වෙනුවට ශරීරයෙන් එන හේතු සාධක ටිකයි සමාජ සාධක ටිකයි නිසා කෙලින්ම පුද්ගලයා කාමයේ පැත්තට වැටෙනවා. මේ පැත්තට යොමු වෙනවා. මේ සංකල්ප වලින් හිත වැහිලා යනවා. මේ කාමයේ පිළිබඳ ව්‍යාපෘති වැඩ රාජකාරී වලින් ජීවිතය වැහිලා යනවා. වැහිලා ගියන් පස්සේ ධර්මයේ පිළිබඳව සාකච්ඡාවකට එන්න තියෙන ඉඩ අවකාශ අඩුයි. හැබැයි කුඩා කාලේ ඉඳලම මව්පියන්ට පුළුවන්කම තියෙනවා නම් මේ අර නව යෞවන වයසේදීම මේවා ටික ටික යොමු කරන්න මේක අල්ලගන්න පුළුවන්. ඒක නිසා වයසේ ප්‍රශ්නයක් මෙතන අපිට ගන්න බෑ. හොඳයි මම හිතනවා අපේ ධම් සභාවට ගත හැකි කාලය මීට වැඩි ගන්න බැරි වේවි. ඉතින් අපි අදත් අපේ අවධානය යොමු කළේ අනිශ්චිත විහරණය කියන මාතෘකාව තියාගෙන අපි අදත් සැලකිල්ලට ගත්තේ මේ විභංග සූත්‍රයක් අරණ විභංග. එතකොට රණ කියන්නේ කෙලෙස්, අරණ කියන්නේ මේ කෙලෙස් බව. ඉතින් අර උගක්ම මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ මේ කෙලෙස් ඇති වෙන ආකාරය තමයි උගක්ම අපිට පෙන්නලා දෙන්නේ. ඉතින් අපි අවබෝධ කරගත යුත්තේ මේ රණ ඒවත් මේ කෙලෙසීම් කෙලෙස් ඇති වෙන ආකාරය මේ වගේ දේශනාවල ඒව බොහොම සියුම් විදියට පැහැදිලි කරනවා. විශේෂයෙන් මේ අපි කතා කරේ මේ අන්ත දෙක කාම සුඛ සහ අත්ත කිලමතාන යෝග වගේ අන්ත දෙක තමයි කතා කරේ. ඉතින් අපේ ජීවිත තුලින් තමයි මේවා තේරුම් ගන්න ඕන. ඔය මොකකට හරි වැටිලා ඇති මොකකට හරි විටින් විට ඕවා මාරු වෙනවත් එක්ක මාරු වුණාම ඕවා අල්ලන්න ඕනේ නැහැ. අනුയോഗ වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඒවා හේතුඵල ධර්මානුකූලව අවබෝධ කරගෙන අපිට පුළුවන්කම තියෙනවා ඒවයින් මිදිලා මැද මාවතේ කටයුතු කරන්න. ඉතින් ඒක තමයි අපේ මේ ඉලක්කය. ඒ සඳහා තමයි අපි මේ ධර්ම සාකච්ඡා ධර්ම දේශනා සිද්ධ කරන්නේ. හොඳයි අපි එහෙමනම් නැවතත් අපි අද දිනේ වශයෙන් ගත්තොත් 11 නැවත අපි හෙට නෙමෙයි අනිද්දා සුපුරුදු විදියට මේ සුපුරුදු වේලාවට සුපුරුදු මාධ්‍යයෙන් ධර්ම සාකච්ඡාව සඳහා එළඹෙනවා. ඉතින් අද සාකච්ඡාවත් මම ඉදිරිපත් කර කාරණා මම බුද්ධ දේශනා ඇසුරෙන් කරුණු මතක් කරේ. අනිත් ඇත්තෝ ධර්ම සාකච්ඡාවට යොමු වුණු ඇත්තෝ තම තමන්ගේ ජීවිත අත්දැකීම් සහ තම තමන්ගේ තියෙන ඕනතා අඩුපාඩුකම් ඉදිරිපත් කිරීම ඒව සාකච්ඡා කිරීම හරහා ධර්ම සාකච්ඡාවට පෙළඹුණා. ඉතින් ඒ විදිහටයි අපි මේ සාකච්ඡාව ගොඩනගාගෙන ඉදිරියට යන්නේ. මේ හැම දෙයකින්ම අපිට හැකියාව ලැබෙනවා මේ අනිශ්චිත විහරණය ගොඩනගා ගන්න. ඒ කියන්නේ නොඇලී නොගැටී නොමුලාව ජීවත් වෙන්න. කොහේ සිටියත් කොතන සිටියත් මොන රටේ මොන රාජකාරියේ මොන ජීවිතය ගත කෙරුවත් එතන තමයි මේ අනිශ්චිත භාවය පවත්ව ගන්න. එතනින් වෙන තැනකට ගිහිල්ලා නෙමෙයි. ඉතින් ඒ සඳහා අපි උත්සාහ කරමු තවදුරටත් නිශ්චිත වෙලා තියෙනවනම් නිශ්චිත කියන්නේ අර අන්ත වලට වැටිලා ඉන්නවා. අනිශ්චිත කියන්නේ මැද ඉන්නවා කියන එක. මැදේ ඉන්න මධ්‍යම ප්‍රතිපදාවේ ඉන්නවා කියන එක. එතන තමයි නිවීම, එතන තමයි සැනසීම. හොඳයි ඉතින් ඒ සඳහා අපි තවදුරටත් නිශ්චිත නම් අනිශ්චිත වෙන්න උත්සාහ කරමු. සංයුක්ත නම් විසංයුක්ත වෙන්න උත්සාහ කරමු. තම්මේ නම් අතම්මේ වෙන්න උත්සාහ කරමු. ඉතින් ඒක තමයි මේ නිවන කියලා කියන්නේ. හොඳයි ඒ මතක් කිරීමෙන් අද දහම් හමුව නිමා කරනවා. වෙනදා වගේම අදත් අපේ සුපුරුදු කල්යාණ මිත්‍ර පිරිස මේ දහම් හමුවට එකතු වුණා. හැම දිනාටම මේ උතුම් ධර්ම අවබෝධය මේ ජීවිතයේදීම නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කිරීම පිණිසම උපකාරී වේවා.
උපනිශ්‍රේ වේවා හේතු වාසනා වේවා කියන උතුම් අධිෂ්ඨානයෙන් අද ධම්ම මොනිමා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සුවපත් වේ.